මට අර මේ රෙකෝඩින් මෙච්චර දවස් දාන්න බැරි වුණා අර ඩේටා පොඩි ප්‍රශ්නයක් වෙලා මේ ඩේටා ඉවර වෙලා තිබුණේ ගිය මාසේ මම අද ඉඳන් තියෙන රෙකෝඩින් අර පරණේවත් එක්කම අද රැට හරි හෙට රැට හරි දාන්නම් ඈ හරි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා ගන්නත් පුළුවන් ලියන්න නැතුව ගන්න ක්‍රමයකුත් තියෙනවා මොකද්ද මේකට හරි උත්තරේ සයස කියන්න බෑ උත්තරේ ආවේ නැද්ද දෙවෙනි එක ඔව් මේකට හැබැයි දෙවෙනි එකත් හරිනේ ඔව් දෙවෙනි එකත් හරි එතකොට මේකේ මේ උත්තර දෙකක් තියෙනවා හරි උත්තර දෙකක් තියෙනවා ඒ දෙකම හරි 2යි 3යි කියන දෙකම හරි එක නම් වැරදි හරි සමාන නොවන යුගල අහන්නේ නේ එහෙනම් ඔයාලගේ උත්තර හරි මේ සයාසගේ උත්තරේ වැරදි. කියන්නේ මේකේ අහන්නේ සමාන නොවන යුගල. එතන සමාන වන ඒවා තමයි ওই 2 3 4 කියන්නේ. එතන ඔගේ සමාන නොවන එකනේ අහන්නේ. දැන් ඔය වගේ එකක් ආපුවාම මේ ඔයාලා ටක් ගාලා උත්තරය අරන් තිබුණා කට්ටිය. මේ සමාන දැන් මේකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සමාන වෙන්නේ මේකේ මේ කට්ටියගේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න අවශ්‍ය නැහැ. අපි මේ ආවර්තාවක මතකයිද? ආවර්තාවක මතකයි නම් හැම වෙලාවෙම දැන් මෙයාගේ ගත්තොත් එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2 1 මෙයාගේ 2 2 මෙයාගේ 2 3 ඔහොමනේ යන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝනයක් අයින් කරපුවාම මෙයා ඉලෙක්ට්‍රෝන එකක් අයින් කරපුවාම මෙයාගේ වින්‍යාසය. තව එකක් අයින් කරපුවාම මෙයාගේ වින්‍යාසය. තව එකක් අයින් කරපුවාම මෙයාගේ වින්‍යාසයට යනවා. ඉලෙක්ට්‍රෝන ගානේ අයින් කරනකොට මෙයාගේ එක එක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අඩු වීගෙන යනවා. 3 තිබිච්ච එක්කෙනා 2 යනවා. 2 තිබිච්ච එක්කෙනා 1ට යනවා. එහෙම යනවා. එතකොට මෙන්න මේ අග තියෙන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තමයි වෙනස් වෙන්නේ. එතකොට මේ ආවර්තවක මතකයි නම් අපිට මේ නිකම්ම ගන්න පුළුවන් ඕක මේ විදිහට. නැත්නම් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස පරමාණු ක්‍රමාංකය මතක් කරලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා ඊට පස්සේ තමයි ගන්න වෙන්නේ. දැන් ගත්තොත් ඇලුමිනියම් සහ සෝඩියම් කිව්වම ඇලුමිනියම් ධන 3 කිව්වම ඇලුමිනියම් වල පරමාණු ක්‍රමාංකය මතක් කරගන්න. ඇලුමිනියම් වල පරමාණු ක්‍රමාංකය මතක් කරගෙන ඊට පස්සේ ඒකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා ඊට පස්සේ බලන්න. එනත් අපිට මෙහෙම පුළුවන් ගන්න ලේසියෙන්ම ඇලුමිනියම් ධන 3 කියපුවාම 1යි 2යි 3යි. ඒ කියන්නේ නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට යනවා. මැග්නීසියම් ධන 2 කිව්වහම 1යි 2යි. ඒත් නියෝන්ගේ වින්‍යාසයට යනවා. සෝඩියම් ධන 1 කිව්වහම කෙලින්ම ඉලෙක්ට්‍රෝනයක් අයින් කරපුවම නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට යනවා. මේ විදිහට ගන්න පුළුවන්. හරි. සයාස එක තේරුණාද වැඩි? තේරුණා. නේ. හරි. මේක හොඳ ප්‍රශ්නයක්. මෙහි දැක්වෙන ප්‍රවේගකාර ප්‍රස්ථාරය මෙන්න මේ කාල පරාස ටිකේදී සිද්ධ වෙන චලිතයන් ටික මොනවද කියලා තමයි අහන්නේ. OA AB BC CD. සමහරදි කියන්න බලන්න. මොකක්ද හරි උත්තරේ? අනික අයත් දාන්නකො. කැමරා ඔන් කරගන්න ඔක්කොම.
ඉන්දිගේ උත්තරය හරි. දෙක ඔව් දෙක තමයි උත්තරේ. නේ? දෙක තමයි උත්තරේ ඉන්නේ මේ හොඳයි බලමු පොඩ්ඩක් ඒක මේ කොහොමද දෙන්නේ කියලා. ඔයාලා මේ අර ප්‍රවේගකාර ප්‍රස්ථාර වල විස්ථාපනකාර ප්‍රස්ථාර වල හැඩය මේ මගින් කොහොමද අපි එයාගේ චලිතය විස්තර කරන්න කියන එක මතක තියෙනවා. ඉස්සෙල්ලාම මම ඔයාලට මේ විස්ථාපනකාර ප්‍රස්ථාරයේ හැඩය අනුව කොහොමද අපි චලිතය තීරණය කරන්න කියලා මේක ප්‍රවේගකාර ප්‍රස්ථාරය. දැන් මේක විස්ථාපනකාර. හරි. දැන් මේක විස්ථාපනකාර ප්‍රස්ථාරය මම ඔයාලට මෙන්න මේ හැඩ තුන විතරයි තියෙන්නේ ප්‍රස්ථාරවල. එකක් තමයි මේක. අනික් එක මේක. අනික් එක මේක. හරි. මේ තියෙන විස්ථාපනකාර ප්‍රස්ථාරයක්. ඒතකොට විස්ථාපනකාර ප්‍රස්ථාරය ඔයාගේ නෝට් එකෙත් මම දීලා ඇති මේක. මේ වගේ ස්ථාන තුනක් අපි ගත්තොත් එහෙම මෙන්න මේ ස්ථානේ මෙන්න මේ හැඩයෙන් විස්ථාපනකාර ප්‍රස්ථාරයක මොකක්ද කියන්නේ? සයාස කියන්න බෑ. මේ වගේ හැඩයකින් අපි විස්ථාපනකාර ප්‍රස්ථාරයක මොකද්ද? ප්‍රවේගකාර නෙවෙයි විස්ථාපනකාර. ඒකාකාර ප්‍රවේග. හරි ඒකාකාර ප්‍රවේගය. හරි ඒව මතකයි නේ. ඒතර මේ වගේ හැඩයක් ගත්තොත් එහෙනම් විස්ථාපනකාර ප්‍රස්ථාරයක අපි මෙන්න මේ වගේ අර සාණුවක් වගේ. කියන්නේ මේවට අපි කියන්නේ සාණු කියලා ප්‍රස්ථාරයේ සාණු. ඒතර මෙන්න මේ වගේ හැඩයක් ගත්තොත් එහෙනම් විස්ථාපනකාර ප්‍රස්ථාරයක අපි කියනවා මේකට නිශ්චලතාවය. හරි මේ වගේ හැඩයක් ගත්තොත් එහෙනම් අපි කියනවා මේකට මේකත් ඒකාකාර ප්‍රවේගයක්ම තමයි. හැබැයි මේකෙදි දිශාව වෙනස් වෙලා තියෙනවා. හරි මේ පැත්තට මෙහෙම නැග්මක් තියෙනවා මෙහෙම බැස්මක් තියෙනවා. ඒක නිසා මේකේ දිශාව වෙනස් වෙලා තියෙනවා. ඒතර මේක ඉදිරියට ගමන් කරන අවස්ථාව නම් මේ පුද්ගලයා ඉදිරියට ගමන් කරන අවස්ථාව මේක නම් මේක ඉස්සරහට යනවා මේක ආපසු පිටිපස්සට ආරම්භක ස්ථානයේ දිශාවට මෙන්න. අන්තිමේට මෙතෙන්ට ඇවිල්ලා බලනකොට මෙයා ආරම්භක ස්ථානයට වැවිලා. මෙතන තියෙන විස්ථාපනයේ බිඳුවනේ. මේ තියෙන බිඳුව. එතන මේ බිඳුවටම අන්තිමේට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙයා ආපස්සට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතන මේ විස්ථාපනකාර ප්‍රස්ථාරයක මේ හැඩ තුන හොඳට මතක තියාගන්න. ඒකාකාර ප්‍රවේගයක්, නිශ්චලතාවයක්, ඒකාකාර ප්‍රවේගයක් හැබැයි ප්‍රතිවිරුද්ධ දිශාවට. ඊළඟට අපි ගත්තොත් මේක ප්‍රවේගකාර ප්‍රස්ථාරයක් කියලා. දැන් ওই ප්‍රශ්නේ තියෙන්නේ ඒකනේ ප්‍රවේගකාර ප්‍රස්ථාරය. ඒතර ප්‍රවේගකාර ප්‍රස්ථාරයක් නම් මෙතෙන්දී ප්‍රවේගය මෙතෙන්ට මේකට ms ඍණයක. එතකොට මේක මොකද්ද? මෙන්න මේ වගේ හැඩයක් ආවොත් මොකක්ද ඒක? සමුද්ද ප්‍රවේගකාර ප්‍රස්ථාරයක මේ වගේ හැඩයක් මොකක් කියලා අපි කියන්නේ? ඒකාකාර ත්වරණය. ඔව් ඒකාකාර ත්වරණය. බොහොම හොඳයි. ඒකාකාර ත්වරණය. එතන මේ වගේ හැඩයක් ගත්තොත් එහෙම ඒකාකාර ප්‍රවේගයක්. මේ වගේ හැඩයක් ගත්තොත් එහෙම ඒකාකාර මන්දනය. ඒකාකාර මන්දනය. හරි? එතන මේ විදිහට බැලුවාම මේ බිඳුවේ ඉඳලා sorry මේකේ O සිට A වෙනකන් ඒකාකාර ත්වරණයක් තියෙනවා. A සිට B දක්වා ඒකාකාර ප්‍රවේගයක් තියෙනවා. ආයෙත් B සිට C දක්වා ඒකාකාර ත්වරණයක් තියෙනවා. ඊට පස්සේ C සිට ආපහු D දක්වා ඒකාකාර මන්දනයක් තියෙනවා. එතකොට ඒ උත්තරය වෙන්නේ 2. ඔව්. හරි. මේ වගේ එක ප්‍රයෝජන ටිකක් දීලා තිනවා. මේ වායුන් පිළිවෙලින් මොනවද කියලා අහන්න. නමුත් දැන් මොකද්ද උත්තරේ?
හරි කො මේ චමුද්ද උත්තරේ එකක් හොයාගන්න මොකක් හරි එකක් හොයාගන්න මේ මේකට ප්‍රයෝජන ඊට පස්සේ බලන්න ඒක තියෙන දැන් ඊට පස්සේ එකින් එක එහෙම අයින් කරගෙන යන්න ඉස්සරම් බලන්න මතක් කරලා බලන්න මොනවද මේ වියලි අයිස් කියන්නේ වියලි අයිස් එක තමයි උත්තරේ. එතන මේකෙදි මේ වියලි අයිස් කියලා කියන්නේ වියලි අයිස් කියලා කියන්නේ ඝන කාබන් ඩයොක්සයිඩ්. මෙන්න මෙයාගේ ඝන අවස්ථාවට තමයි වියලි අයිස් කියලා කියන්නේ. හරි? වියලි අයිස් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වල ඝන අවස්ථාව. එතකොට දැන් මේකේ ඔය ප්‍රශ්න අංක දාලා ලියනකොට ඕවා හැම ලියන්න. හරි? ඔයා ලියා ගන්න මේ කියන්නේ එක තැන්වලදී හම්බ වෙන විශේෂ කරුණු ටික ලියා ගන්න. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වල තව මොනවද ප්‍රයෝජන මේ වියලි අයිස් හදනවට අමතරව තව කාබන් ඩයොක්සයිඩ් වල ප්‍රයෝජන තියෙනව නේද? මොනතරම් කියන එකක් අපිට ගන්න පුළුවන් හරිම පහසුයි. මොකද්ද කවිස්කි මේ කාබන් ඩයොක්සයිඩ් වල තියෙන තව ප්‍රයෝජන? හරිම ලේසි මේක මොකද්ද? අපි හොඳටම දන්නේ කාබන් ඩයොක්සයිඩ් කවුරු කියන්නේ? ප්‍රභා සංශ්ලේෂණය. මේකෙදි හැබැයි අපි ගන්න ප්‍රයෝජන තමයි අහන්නේ. ලේසි මේක හරිම පහසුයි ඔයාලට මේ කියපුවාම මතක් වෙයි ටක් ගාලා මේක ගින්නිවීමට ගන්න. ඒතර ප්‍රභා සංශ්ලේෂණය කියන එක වැරදි නෑ. ඒක ඉතින් මුළු සත්ත්ව සංහතියටම වැදගත් දෙයක් තමයි. ඒ වුණාට මේකෙදි අපි බලන්නේ මේ අර පදාර්ථයේ විපර්යාස ඔකේ අර කාබන් ඩයොක්සයිඩ් නිපදවීම යටතේනේ ඔය තියෙන්නේ ප්‍රයෝජන ටික. ඒකෙදි මට මතක නැහැ ඒක තිබුණාද කියලා ප්‍රභා සංශ්ලේෂණය. හැබැයි ගිනි නිවීම කියන එක ගන්න. හරි වියලි අයිස් නිපදවීම ගිනි නිවීම ඒ වගේ ඒවා ගන්න. ඊට පස්සේ හයිඩ්‍රජන් වල මේකේ තියෙන රොකට් ඉන්ධන හදන්න හයිඩ්‍රජන් ගන්නවා. රොකට් ඉන්ධන හදන්න හයිඩ්‍රජන් ගන්නවා. හයිඩ්‍රජන් වල රොකට් ඉන්ධන හදනවට අමතරව තව මොනවද තියෙන ප්‍රයෝජන? ඉන්දි ඇමෝනියා වායුව නිපදවීම. ඔව් ඇමෝනියා නිපදවීම. තව හොඳ ප්‍රසිද්ධ එකක් තියෙනවා මේකේ. මාගරින්. ඔව් මාගරින් නිෂ්පාදනය. ඊට පස්සේ තව තියෙනවා මේකේ ඔක්සිජන් වල අපි ශෝෂණය ආරෝමයේ වයත් ප්‍රයෝජන තමයි මේකේ තියෙන එක හරි මේ සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයේ නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේ දැන් මේකෙදි නයිට්‍රික් මේ වගේ සූත්‍ර මතක නම් ඔයාලට ටක් ගාලා ඒක අඳුර ගන්න පුළුවන් H2SO4 HNO3 එතන මේ දෙකේම මේ ඔක්සිජන් තියෙනවා. එතන ඔක්සිජන් අවශ්‍ය වෙනවා අපිට අනිවාර්යෙන් මේ වායුන් මේවා නිපදවනකොට. හරි? එතකොට මෙහෙම එක්කුත් තියෙනවා. මෙතන මේ සල්ෆියුරික් නයිට්‍රික් දෙකම නිපදවන්න ඔක්සිජනුත් අවශ්‍යයි. හරි? රොකට් ඉන්ධනයක් විදිහට අපි හයිඩ්‍රජන් තමා ගන්නෙ. ඒකට රොකට් එකේ ඉන්ධන ටැංකියේ ඔක්සිජනුත් තියෙනවා. හරි? එතකොට මේ ඒත් ඉතින් හරිම උත්තර ටික තමයි ඔය තියෙන්නේ. හරිද? ඔක දෙක එක තමයි හරිම උත්තරේ. එක තමයි හරිම උත්තරේ. හරි. මේක පොඩ්ඩක් හොඳ එකක් මේ අපිට ප්‍රතික්‍රියා ටික මතක් කරගන්න. මොකද්ද මේකට කැමරා ඔන් කරගන්න ඉක්මනට. සමුද්ද කවිස්කි
බලන්න මේකට උත්තරේ කියන්න මට කවිස්කි කියන්න බලන්න උත්තරේ. මේක අහන්නේ දෙකයි වියෝජන ඒක විස්ථාපන. ප්‍රතික්‍රියාකාර හතරක් තියෙනනේ එකෙන් තුනයි අහන්නේ. සමාධිගේ චමෝද්දයගේ උත්තර හරි. අයිස්කි තුන නෙවෙයි. ඔව් වියෝජන හා ඒක විස්ථාපන. එහෙමනේ අහන්නේ. එතකොට මේ බලන්න මේකේ හරි උත්තරේ ඔය මේ පාඩම් කරලා තියෙනවා අනිවාර්යෙන්. ඔක පදාර්ථයේ විපර්යාසවල ප්‍රධානම එක මේක අර ප්‍රතික්‍රියා වර්ග ටික. හරි? ප්‍රතික්‍රියා වර්ග ටික මේ තියෙන්නේ මේ හරි වැදගත් වෙනවා මේක අහන්න නැති දවසක් නැහැ. හරි හැම විභාගෙදීම ඕක අහනවා. ප්‍රතික්‍රියා වර්ගයක් බහුවර්ණයකට දෙකට හරි අනිවාර්යෙන් දාන්න. හරි? ඒතරම් මේ එකින් එක පොඩ්ඩක් මතක් කරගමු මේ දැන් ඔයාලා ඔය ප්‍රශ්නාංකේ දාලා හරි පේපර් ක්ලාස් එකට අනිවාර්යෙන් පොතක් තියාගෙන ඉන්න ඕනේ ඔයාලා. මේ පොතේ ප්‍රශ්නාංකේ දාලා මේ වියෝජන ඒක විස්ථාපන ද්විත්ව විස්ථාපන සංයෝජන ප්‍රතික්‍රියා උදාහරණ තුනක් දෙකක් උදාහරණ ටිකක් දාගෙන යන්න. හරි? ඒතර වියෝජන ප්‍රතික්‍රියා වලට උදාහරණ විදිහට අපි ගන්න මෙන්න මේක එකක් ගන්නවා. කැල්සියම් කාබනේට් වල වියෝජන. මෙන්න මෙයා වියෝජනය වෙනකොට මෙයාව අපි තදින් රත් කරොත්. හරිද? මෙයාව තදින් රත් කරොත් එහෙම කැල්සියම් ඔක්සයිඩුයි කාබන් ඩයොක්සයිඩුයි බවට පත් වෙනවා. මේක වියෝජනයක්. හරිද? තව උදාහරණයක් ගන්න පුළුවන් මෙන්න මේක. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මෙයාව නම් රත් කරන්න අවශ්‍යත් නැහැ. කෙලින්ම ඔක්සිජනුයි ජලයයි බවට පත් වෙනවා. මේක වියෝජනයක්. හරි? ඊට පස්සේ මෙතන තියෙන උත්තරේ මෙතන තියෙන එකත් වියෝජනයක් මෙන්න මේ B කියන එක. B කියන එකත් වියෝජනයක්. හරි? වියෝජන ප්‍රතික්‍රියා බලා ගන්න තේරුම් ගන්න හැම වෙලාවෙම වියෝජනයකදී මේ වම් පැත්තේ ඉන්නේ මෙන්න මේ පැත්තේ ප්‍රතික්‍රියක පැත්තේ ඉන්නේ එක්කෙනා. හරිද? ඒක හොඳට මතක තියාගන්න. ප්‍රතික්‍රියක පැත්තේ එක්කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒක වියෝජනයක්ම තමයි. හරි? එතකොට මෙයා කැඩිලා බිඳිලා තමයි මෙයාලා හැදෙන්නේ. එතකොට ඒක වියෝජනයක්. ඊට පස්සේ ඒක විස්ථාපන ගත්තොත් අපිට මේවට නම් ඕන තරම් උදාහරණ තියෙනවා. ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් හරිම ලේසි මෙන්න මේ විදිහට හොයාගන්න. අර සක්‍රියතා ශ්‍රේණිය මගින් වැඩේ කරන එක ලේසි. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේ සිංක් සල්ෆේට් වලින් සිංක් අයින් කරන්න පුළුවන් විදිහේ ලෝහයක් මට කියන්න බලන්න. සිංක් සල්ෆේට් වලින් මම මේ සක්‍රියතා ශ්‍රේණියත් පොඩ්ඩක් මෙතනින්ම මතක් කරන්න කියලා බැලුවේ. මේ සිංක් ඉවත් කරන්න පුළුවන් ලෝහයක්. ඉන්දි කියන්න බලන්න. මැග්නීසියම්. ඔව් මැග්නීසියම් බොහොම හොඳයි. ඒතකොට ඒකේ මේ සක්‍රියතා ශ්‍රේණියේ මෙයාට උඩින් ඉන්න ලෝහයක් දාපු ගමන් අපි ඉන්දි කියපුවේ මැග්නීසියම්ම දාමු. මැග්නීසියම් දාපු ගමන් මැග්නීසියම් මෙයාට වැඩිය සක්‍රියයි සිංක්ට වැඩිය. ඒක නිසා සිංක් අයින් කරලා සල්ෆේට් එක්ක සම්බන්ධ වෙනවා. මේක ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. මැග්නීසියම් සල්ෆේට්. ධන ඊට පස්සේ සිංක් තනි වෙනවා. ඔව්. එතකොට මේකෙදී අපිට ඕන තරම් ප්‍රතික්‍රියා ගන්න පුළුවන්. ඕන තරම් ප්‍රතික්‍රියා ගන්න පුළුවන්. දැන් ඔය මේකේ තියෙන ප්‍රතික්‍රියාව වුණත් දැන් අර සිංක් දාලා තියෙනවා මේකේ HCl වලට. HCl වලට දාපුවාම මේකේ බලන්න ඕනේ ඔයාලා සිංක් වලට පුළුවන්ද මේ HCl වල හයිඩ්‍රජන් අයින් කරන්න. HCl වල හයිඩ්‍රජන් අයින් කරන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට ඔයාලට මතක් වෙන්න ඕනේ අර සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් ඉන්න තැන. හයිඩ්‍රජන් ඉන්නේ ලෙඩ් වලට පස්සේ. ලෙඩ් වලට පස්සේ තමයි හයිඩ්‍රජන් ඉන්නේ.
හරි. ඒතර හයිඩ්‍රජන් ලෙඩ් වලට පස්සේ ඉන්නවා කියන්නේ මේ හයිඩ්‍රජන්ට උඩින් ඉන්න හැමෝටම පුළුවන් වෙනවා මෙන්න මේ HCl වලින් හයිඩ්‍රජන් අයින් කරන්න. හයිඩ්‍රජන්ට යටින් ඉන්න තඹ ඊට පස්සේ කොපර් ඊට පස්සේ මර්කරි ඊට පස්සේ මොනවාද සිල්වර් ඊට පස්සේ ගෝල්ඩ් ඊට පස්සේ ප්ලැටිනම් මේ කාටවත් බෑ මෙන්න මේකෙන් හයිඩ්‍රජන් අයින් කරන්න. මොකද එයාලා හයිඩ්‍රජන්ට යටින් ඉන්නේ. ඒතර මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා මේකෙදි සිංක් ක්ලෝරයිඩුයි හයිඩ්‍රජන් වායුවයි පිට වෙනවා. එතකොට හැම ලෝහයක්ම ඕනෑම ලෝහයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරිද? අපි එහෙමනේ කියන්නේ ලෝහ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එහෙමනේ කතා කරන්නේ. ඒ වුණාට හැම ලෝහයක්ම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හයිඩ්‍රජන්ට පහළින් ඉන්න කට්ටිය සක්‍රිය ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට පහළින් ඉන්න කට්ටිය අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරිද? මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ වුණාට මෙතෙන්ට අපි සිංක් නැතුව මෙතෙන්ට ගෝල්ඩ් තිබුණොත් එහෙම ගෝල්ඩ් තිබුණොත් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. හරි? එතකොට මේකේ සිංක් තිබිච්ච නිසා තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවක් මේ වගේ එකක් ගන්න පුළුවන් අපිට. දැන් මේකේ තියෙන ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව මේ යටම තියෙන එක D කියන එක ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ අයන මාරු වෙලා තියෙන්නේ. අයන මාරු වීමක් තමයි ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. කොපර් ක්ලෝරයිඩ් සෝඩියම් සල්ෆේට් එක්ක සම්බන්ධ වුණාම මෙතන හැදෙනවා කොපර් සල්ෆේට් සහ සෝඩියම් ක්ලෝරයිඩ්. හරි. එතකොට මෙන්න මේ වගේ සංයෝගයක් හැදෙනවා. සංයෝග දෙකක් හැදෙනවා. මෙන්න මේ දෙන්න එකතු වෙලා. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරින් එක සම්බන්ධ වෙනවා. කැල්සියම් කොපර් සල්ෆේට් එක්ක සම්බන්ධ වෙනවා. අනික මේකේ හතරවෙනි එකත් ඕකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඊට සංයෝජන ප්‍රතික්‍රියාවලදී හැම වෙලාවෙම මෙන්න මේකත් හරි ලේසි මතක තියාගන්න. කාබන් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් මේක සරල ප්‍රතික්‍රියාවක්. සරල සංයෝජන ප්‍රතික්‍රියාවක්. ආයේ මේකේ තියෙන එකම තමයි නේ. ඒ කියන උත්තරේ තියෙන සංයෝජන ප්‍රතික්‍රියාව. ඊට පස්සේ අපි ලෝහ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා ඔක්කොම ටික සංයෝජන. මැග්නීසියම් වාතය දහනය කරපුවාම ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරවපුවාම මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා. හරි. මේ ප්‍රතික්‍රියා ටික ලියාගන්න. මේ ප්‍රතික්‍රියා ටික ලියාගෙන මේක මේ මතක වුණාට කමන්නේ නැහැ. මතක තිබුණාට කමන්නේ නැහැ. මේ හොඳටම මතක තියාගන්න. අය පාඩම් කරන්න ඕනේ නැති විදිහටම ඔක මතක තියාගන්න. මේ හැම වෙලාවෙම සංයෝජන ප්‍රතික්‍රියාවක දැන් මම කිව්වානේ වියෝජන ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක පැත්තේ එක්කෙනා ඉන්නේ කියලා. ප්‍රතික්‍රියක පැත්තේ එක්කෙනා ඉන්නේ මේ. එක්කෙනා ඉන්නේ අනිත් පැත්තේ ගොඩක් අය ඉන්නේ. සංයෝජන ප්‍රතික්‍රියාවක ඒකේ අනිත් පැත්ත ප්‍රතිඵල පැත්තේ කියන්නේ ඵල පැත්තේ ඉන්නවා එක්කෙනෙක්. ඵල පැත්තේ එක්කෙනෙක් ඉන්නවා ප්‍රතික්‍රියක පැත්තේ හැම වෙලාවෙම දෙන්නෙක් තුන් දෙනෙක් එහෙම ඉන්න පුළුවන්. හරි? ඵල කියන පැත්තේ එහා පැත්තේ එක්කෙනා ඉන්නේ. को कैमरा ऑन කරගන්නේ නැහැ නේ කවුරුත් කොච්චර ඇහුවා. ඉක්මනට ඔන් කරගන්න. කවිස්කි හරිනේ ඊළඟට යමු. හරි. පා සඳහන් වගන්ති අතරින් නිවැරදි වගන්තිය අයත් පිළිතුර තෝරන්න. ජල අණු අතර පවතින අන්තරාණුක ආකර්ෂණ බල නිසා ජලයට ඉහළ විශිෂ්ටතා පදාර්ථයක් ලැබී ඇත. ඊට පස්සේ මිනිරන් සහ දියවන්ති අණු පරමාණුක දැලිස් ආකාර දෙකකි සහසංයුජ බන්ධන සහිත සංයෝගවල තාපාංක හා ද්‍රවාංක 15 ගියන් ගන්න. මොකද්ද මේකට උත්තරේ? කවිස්කි කියන්න බෑ. නිවැරදි වගන්ති මොනවද කියලා තමයි අහන්නේ. අනික අය දාන්න උත්තර බෑ.
ඔව් සමුද්දේ උත්තරේ හරි. සමාධි හරි. ඔව් සයාසත් හරි. ඉන්දිගේ උත්තරේ නම් වැරදි. ආයෙ හිතලා බලන්න. ආයෙ බලන්න. ඒ උත්තරේ කොහොමද වැරදුනේ කියලා. මේ කවිෂි කියන්න උත්තරේ බලන්න. කියන්න ඉක්මනට කියන්න. ඔව්. 4. ඉතින් මේකෙදි මේ බලන්න මේ ඔතන අන්තරාණුක ආකර්ෂණ බල තමයි පළවෙනි උත්තරේට තියෙන්නේ. අන්තරාණුක ආකර්ෂණ මේකේ මේ කැලි ගොඩක් සම්බන්ධ කරලා තියෙනවා. හරි? මෙතන ජලාණු අතර පවතින අන්තරාණුක ආකර්ෂණ බල. ඒතර ජලාණුවක් ගත්තොත් මෙන්න මේ වගේනේ තියෙන්නේ. මෙතන ඒකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. යුගල් දෙකක් තියෙනවා. එතකොට මේ ජලාණුවේ ඔක්සිජන් කියන එක්කෙනා විද්‍යුත් ඍණතාවය වැඩි නිසා එයාගේ ඩෙල්ටා ඍණාරෝපණයක් වෙනවා, හයිඩ්‍රජන් වලට ඩෙල්ටා ධනාරෝපණයක් වෙනවා. එතකොට මේ ඩෙල්ටා ඍණාරෝපණය එන්නේ විද්‍යුත් ඍණතාවය වැඩි. ඒක නිසා මේ පැත්තට ඉලෙක්ට්‍රෝන අදිනවා මෙයා මේ පැත්තට ඉලෙක්ට්‍රෝන අදින නිසා. හරි? එතකොට ඔය වගේ විද්‍යුත් ඍණතාවය වැඩි පැත්තට ඉලෙක්ට්‍රෝන අදිනවා සාමාන්‍යයෙන් අණුවක. ඊට පස්සේ අපි තව ජලාණුවක් ගත්තොත් එහෙම මේකේ අසලම තියෙන ළඟම තියෙන තව ජලාණුවක් ගත්තොත් එහෙම ඒ ජලාණුවෙත් මෙන්න මෙහෙම ඩෙල්ටා ධනාරෝපණයක් මෙයාට එනවා, ඩෙල්ටා ඍණාරෝපණයක් මෙයාට එනවා. මෙයාට ඩෙල්ටා ධනාරෝපණයක් එනවා. එතකොට මෙන්න මේ ඩෙල්ටා ධන සහ ඩෙල්ටා ඍණ කියන දෙන්න අතර බන්ධනයක් හට ගන්නවා. බන්ධනයක් කියන්නේ බලයක් හට ගන්නවා. එතකොට මේ වගේ බලවලට අපි කියනවා මේ ධන සහ ඍණ නිසා ඒ ආකර්ෂණ බලය හට ගන්නවා. එතකොට මේ වගේ ආකර්ෂණ බලවලට අපි කියනවා අන්තර් අණුක ආකර්ෂණ බල. හරි? මෙන්න මේ බල නිසා මේ ජලයට ලැබිලා තියෙනවා විශේෂ ගුණ කීපයක්. පළවෙනි එක මෙන්න මේක. අපි ගත්තොත් ඉහළ විශිෂ්ටතා පදාර්ථතාවයක් තියෙනවා. තව එකක් අපිට ගන්න පුළුවන් දෙක විදිහට මේ තාපාංක ද්‍රවාංක මේවා ඉහළයි. ජලයේ තාපාංකය සහ ද්‍රවාංකය චුට්ටක් ඉහළයි. අර සාමාන්‍යයෙන් ජලාණුවක් වගේම එකක් නෙමේ H2O වගේම එකක් තමයි මේ NH3 කියන්නේ. එක වගේම දෙන්නේ. ඒ වුණාට මෙයාට අග්ගලා ඊටාම ඉක්මනින් වාෂ්ප වෙලා යනවා. වාෂ්පයක් බවට පත් වෙලා යනවා ජලයට ඉස්සෙල්ලා. එතකොට ජලය එහෙම වාෂ්ප වෙන්නේ නැහැ. ජලය ද්‍රවයක් විදිහටම තියෙනවා. ඒකට හේතුව මේ අන්තරාණුක බල. හරි? ඉහළ විශිෂ්ටතා පදාර්ථතාවයක් තියෙනවා. ඊළඟ තුන්වෙනි කරුණ තමයි මේ අයිස් වලට වඩා ජලයේ ඝනත්වය වැඩි වීම. හරි ඔන්න ඔය කරුණු තුන මතක තියාගන්න. විශිෂ්ටතා පදාර්ථතාවය වැඩි, තාපාංක ද්‍රවාංක ඉහළයි, ඊට පස්සේ අයිස් වලට වඩා ඝනත්වය වැඩි. ඔය කරුණු තුන මතක තියාගන්න. ඔය කෙටියෙන් ඕක ලියා ගන්න. හරිද? ඒ කියන්නේ කෙටියෙන් ලියා ගන්න. එතකොට ඔයාලට විභාගයට මතක තියාගන්න ලේසියි. ඊට පස්සේ මිනිරන් සහ දියමන්ති අණු පරමාණුක දැලිස් ආකාර දෙක. ඒවා අපි පරමාණුක දැලිස් ආකාර දෙක කියලා කතා කරන්නේ මිනිරන් සහ දියමන්ති. ඒතර මෙයාලා මේ බහුරූපී ආකාර. හරි කාබන් වල බහුරූපී ආකාර තමයි මේ දෙක. ඒතර කාබන් වල තව බහුරූපී ආකාර තියෙනවා. ඔය අඟුරු. ඊට පස්සේ ගල් අඟුරු. ඊට පස්සේ තව තියෙනවා කාබන් වල බහුරූපී ආකාර අලු. ඊට පස්සේ දුම. මේ ඔක්කොම කාබන් වල බහුරූපී ආකාර. ඊට පස්සේ කෘත්‍රිමව නිෂ්පාදනය කරපු පුලරින්, ග්‍රැෆීන් වගේවත් කාබන් වල බහුරූපී ආකාර. ඒතර මේ දෙන්නගේ විශේෂත්වය තමයි මෙයාලා මේ දැලිස් ආකාරයට පිහිටනවා. ඒක නිසා මෙයාලගේ තාපාංක ද්‍රවාංකයම ඉතා ඉහළයි. හරි? ඊළඟට සහසංයෝජ බන්ධන සහිත සංයෝග වල තාපාංක ද්‍රවාංක 15 ගයක් ගනි. මේකත් හරි. හරිද?
එතකොට සහසංයෝජ සංයෝග ආයනික සංයෝග අතර වෙනස්කමක් කියන්න කිව්වොත් එහෙම ආයනික සංයෝග ඉහළ තාපාංක ද්‍රවාංක දක්වනවා සහසංයෝජ සංයෝග පහළ තාපාංක ද්‍රවාංක තමයි දක්වන්නේ. හරි. ඒතර ඒක අනිවාර්යෙන්ම හරි උත්තරය. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. මේ ටික මේක අනිවාර්යෙන් මතක තියාගන්න මේ ජලයට ලැබිලා තියෙන විශේෂ ගුණ ටික මේකයි මෙන්න මේකයි. ඒක හැමදාම විභාගෙට අහන එක. හරි. ඊළඟට මෙන්න මේ දැලිස් ආකාර මේක මෙතන තියෙන මේ උත්තර තුනම හැමදාම විභාගෙට අහන ප්‍රශ්න වලට අදාළ ඒවා. හරි. බලන්න මේක. හරි කැමරා ඔන් කරගන්න. නෙත්මි කියන්න බලන්න. නෙත්මි කියන්න මේකට උත්තරේ බලන්න මේකේ පොඩි වැරද්දක් තියෙනවා. මෙන්න මේක. තොරණේ කියන එක MS ඍණ දෙක එන්න. එතකොට මේ ස්කන්ධය කිලෝග්‍රෑම් 100ක ස්කන්ධයක් තියෙනවලු. ඒකේ එහෙම මෝටර රථයක් තියෙනවලු. මේකට 10යි MS ඍණ දෙකක. තොරණයක් ලබා දීමට මිනිසුන් දෙදෙනෙකු විසින් සමානව බලය යොදනු ලැබයි. එක් අයෙකු විසින් යොදනු ලබන බලය මොකක්ද කියලා අහනවා. එතකොට මේකෙදි මේකත් මෙහෙම ගත්තොත් අපි මේ වස්තුව කියන බලන්න උත්තර කට්ටිය. කියලා දෙන්න ඉස්සර මේක. කොහොමද අපි මේවා එකට උත්තරයක් ගන්න? දෙන්නෙක් විසින් බලය යොදනවා කියන්නේ. දෙන්නෙක් විසින් ඉන්දි බලන්න නෙත්මිගේ උත්තරෙත් වැරදි මේ ඉන්දිගේ උත්තරෙත් මං හිතන්නේ වැරදි එක හදලා ගත්තාම බලන්න මේ දෙන්නෙක් විසින් බලය යොදන්නේ තනියෙන් නෙවෙයි මේක තල්ලු කරන්නේ දෙන්නෙක් තල්ලු කරනකොට මොකක්ද සිද්ධ වෙන වෙනස මතක කරලා මේක අර සම්ප්‍රයුක්ත බලය කියන එකත් මේකට වැදගත් මේ තියෙන වාහනේ මේකට දෙන්නෙක් බලයන් යොදනවා සමානව මෙයාත් බලය F නම් මෙයාගේ බලයත් F. හරි. එතන මේ දෙන්නගේ සංප්‍රයුක්තය එන්නේ මේ දෙන්නගේ සංප්‍රයුක්තය එන්නේ මේ දෙකේ එකතුව නේ. එතන මේ දෙකේ එකතුව තමයි මේ බලය වෙන්න ඕනේ. මේ දෙකේ එකතුව තමයි බලය වෙන්න ඕනේ. F ධන F. හරි. එතන මෙන්න මේ බලයන් දෙක F1 ධන F2. එතකොට මේ බලයන් දෙකේ එකතුව තමයි මේ සම්පූර්ණ බලය වෙන්නේ. එතකොට මේ වස්තුවේ ස්කන්ධය හොඳට බලන්න මේක මේ කට්ටිය වරද්දගෙන තියෙනවා මම බලමු උත්තරේ එන විදිහට ඔයාලා මේක ලියා ගන්න. හරි? එතන මේ වගේ රූප සරහනක් ඇඳගත්තා නම් හරි ලේසි මේවයි ගණන්ව. හරි? මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1000යි. ඊට පස්සේ මෙයාගේ ත්වරණය කියනවා 10යි ms ඍණ 2යි. ත්වරණය. හරි? එතකොට අපි මෙන්න මේ A කියන එක තමයි මේ තියෙන ත්වරණය. මේ තියෙන්නේ m ස්කන්ධය. එතකොට අපිට මේකට F සමානයි ma සමීකරණ දැම්මොත් එහෙම අපිට පුළුවන් වෙනවා මේක මේ වගේ ත්වරණයක් ලබා ගන්න. ඒ කියන්නේ 10යි ms ඍණ 2 ත්වරණයක් ලබා ගන්න නම් කොච්චර බලයක් යොදන්න ඕනද? F සමානයි ma කියන සමීකරණයෙන් ගන්න පුළුවන්. එතකොට m කියන එක 1000 කිලෝග්‍රෑම් ඒක ගුණ කරනවා 10යි ms ඍණ 2. 10යි ms ඍණ 2. તો 10000ක් වෙනවා. නිව්ටන් 10000ක බලයක් යොදන්න ඕනේ. හරි? දැන් ඒක ඇහුවනම් හරි මේකට යොදන්න ඕනේ බලය ඇහුවනම් ඔන්න 10000යි නිව්ටන්. නිව්ටන් 10000යි. හැබැයි එහෙම නෙවෙයි අහන්නේ. මේකේ අහන්නේ මේ එක් අයෙකු විසින් යොදන්න ඕනේ බලය. මේකේ බලයන් දෙකක් යොදනවා දෙන්නේ. ඒ දෙන්නගේම බලය තමයි මේක වෙන්නේ. හරිද? 10000 එක් අයෙක් විසින් යොදන්න ඕනේ බලය මේකෙන් භාගය. එයි දෙන්නම සමානවනේ යොදන්නේ. එතකොට මෙන්න මෙතෙන්දී එක් අයෙකු විසින් යෙදිය යුතු බලය එක් අයෙකු විසින් යොදන්න ඕනේ බලය අපි මේක 1000 බෙදන්න ඕනේ 10000 නිව්ටන් බෙදන්න ඕනේ 2. එතන උත්තරේ එනවා
මේක උත්තරයක් නෑනේ. ඔව් සර් උත්තරය මේකෙන් සිව් දෙනෙක් කියලා තියෙනවා. සිව් දෙනෙක් කියලාද? මම මේ සිව් කියන එක මට වැහිලා තියෙන්නේ ඔයාලගේ කැමරාවල. සිව් කියලා තමයි තියෙන්නේ. මම දෙදෙනෙකුයි. දෙදෙනෙක් වගේමයි මතක මේ දැක්කේ මම. හරි. එතන හරි. එහෙනම් 2500 හරි. 2500 තමයි උත්තරේ. හරි. එතකොට ඒකේ උත්තරේ 2500යි. හරි. ඊළඟ මේක බලන්න. දී සටහනේ දක්වා ඇති ආකාරයට ABC වල අගයන් පිළිවෙලින් දැක්වෙන පිළිතුරු. මේක අර ඒක නෙට් එකේ උත්තරේ හරිනේ. හරි හරි. එතකොට සයාස කියන්න බලන්න මේකට උත්තරේ. මේකට ටික අමාරු වගේ තිබුණා හරි ලේසි ප්‍රශ්නයක්. තුන්වෙනි එක. ඔව් එතන 3 කියන්නේ 18 නේ. මේක අපි 18 දාන්න. ඊට පස්සේ B වලට එන්නේ 44 ක. ඊට පස්සේ C වලට එන්නේ 40 ක. ඔව් ඒක තමයි උත්තරේ. එතන මේකෙදි මේ අණු මේ මෙච්චරක් කියලා කියන්නේ අණු මෙන්න මේ ගාන. මේකට අපි කියන්නේ අණු මෙච්චරක් ගත්තොත් එහෙනම් මවුලයක් කියලා තමයි කියන්නේ. මේ තියෙන්නේ මවුලයක්. එතන මේ මවුල එකක ස්කන්ධය තමයි මෙතෙන්ට එන්න ඕනේ. මවුල එකක ස්කන්ධය. ඒතර ජලය ගත්තොත් එහෙම ජලයේ මෞලික ස්කන්ධය අපි හොයාගන්න. ඒ මෞලික ස්කන්ධයට සමාන ස්කන්ධයක් ගත්තාම තමයි ඒ අණු සංඛ්‍යාව වෙන්නේ. එතන මෙතෙන්දී මේ 18 තමයි මේකට එන්නේ. මෞලික ස්කන්ධය ගත්තාම හයිඩ්‍රජන් වල එකයි මෞලික ස්කන්ධය. හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ඊට පස්සේ ඔක්සිජන් වල 16යි. එතකොට මේකේ 18 තමයි එන්නේ. ඒ විදිහට ගත්තාම කාබන් ඩයොක්සයිඩ් වල 44ක් එනවා. මෙයාගේ 40ක් එනවා. ඒතර උත්තරේ 3. ඒ වගේ ප්‍රශ්නයක් තේරෙන්නේ නැත්නම් මට කියන්න. මම හිතන්නේ මේවා තේරෙනවා ඇති. මේ හැම වෙලාවෙම මෞලයක් ගන්න නම් මෞලික ස්කන්ධයට සමාන ස්කන්ධයක් කිරා ගන්න. හරි? තේරෙන්නේ නැත්නම් කියන්නටක් ගාලා. හරි. එතන මේක බලන්න රූපේ දක්වා ඇති ආකාරයට පින්තූරයක් එල්ලා ඇත. ඒ පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. සමාධි තුන. ඔව් මේක සමාන්තර නොවන බල තුනක් යටතේ සමතුලිතව පවතින අවස්ථාවක්. මේක සමාන්තර බල තුනක් නම් මේ ඔව් තුන තමයි උත්තරේ. ඒතර මේකේ මේ බලයන් තුන ගත්තොත් එහෙම මේකේ බර කියන එක පහළට ක්‍රියා කරනවා මෙහෙම. ඊට පස්සේ මේ තන්තු වල ආතතීන් මෙන්න මේ විදිහට ඉහළට ක්‍රියා කරනවා. ඒතර අපි මේ බලයන් ටික හරියට මෙහෙම දික් කරලා එක ලක්ෂයකින් පටන් ගන්න විදිහට ඇන්දොත් එහෙම මේක මෙන්න මෙහෙම එකක් තමයි එන්නේ. පහළට බර කියන එක W ක්‍රියා කරනවා. ඊට පස්සේ මේ පැත්තට එක තන්තුවක ආතතිය, මේ පැත්තට අනෙක් තන්තුවේ ආතතිය ක්‍රියා කරනවා. T1 T2. ඒතර මේ තුන් දෙනා සමාන්තර නොවන බල තුනක සමතුලිතතාවය දැක්වෙන එක. ඒතර බල සමතුලිතතාවය කියන එකේදී අපි කතා කරනවානේ ඒක රේඛීය බලයන් දෙකක සමතුලිතතාවය. ඊට පස්සේ අර සමාන්තර බලයන් තුනක සමතුලිතතාවය. සමාන්තර නොවන බලයන් තුනක සමතුලිතතාවය. ඔන්න ඔය ටික මතක තියාගන්න ඕන හොඳට. හරිද? ඒ ටික ආයෙ පාඩම් කරන්න. පොඩි පාඩම් ඒවා. විනාඩි 10 යන්නේ පාඩම් කරන්න. හැබැයි විභාගයේ ප්‍රශ්න නම් එනවා. හරි? ඊළඟ ප්‍රශ්නේ මුහුදේ ගැඹුර මේක ටිකක් අමාරු ප්‍රශ්නයක්. හරි? මුහුදේ ගැඹුර සොයා බැලීම සඳහා නැවක සිට මුහුදු පතුලට යවන ලද අතිධ්වනි තරංගයක් පරාවර්තනය වෙලා ආයෙ නැවට එනවලු. දැන් නැවට එන්න තප්පර 6ක් කාලයක් ගත වුණා. එහෙනම් මුහුදේ ගැඹුර කොපමණද කියලා අහනවා. හරි? මේක හැමෝම මට හදලා උත්තරේ එවන්න. ඉන්දි කියන්න බලන්න උත්තරේ.
අපි සාමාන්‍ය අතිදෝනි තරංග තමයි මුහුදේ ගැඹුර හොයන්න නැව් වලින් භාවිතා කරන්නේ. අතිදෝනි තරංග. එතකොට නැවේ පතුලේ තමයි ඔය අතිදෝනි තරංග නිකුත් කරන මේ එක තියෙන්නේ. මේ නිකුත් කරන අතිදෝනි තරංග නිකුත් කරන එක තියෙන්නේ නැවේ පහළ. ඒ කියන්නේ යට අඩියේ. ඊට පස්සේ මේක මෙහෙම අතිදෝනි තරංගයක් නිකුත් කරලා ඒක මේ මුහුදේ පතුලේ වැදිලා ආපහු එන්න සලස්වනවා මේ. හරි. එතකොට මේ ගිහිල්ලා එන්න යන වෙලාව අනුව අතිදෝනි තරංගේ කොච්චර දුර ගියාද ඊට පස්සේ මුහුදේ උස කීයද මේ අවස්ථාවේ මුහුදේ තියෙන ගැඹුර කීයද කියලා බලන්න. හරි. මේ උස කියන්නේ. व्यास हरि බලන්න සමාධියේ උත්තරෙත් වැරදි. දැන් බලන්නකො මේකේ අපි ගත්තොත් මේක හොඳ ප්‍රශ්නයක්. මේ ගාන මෙහෙම හදන්න තියෙනවා අර 10 11 වසරේදී මොනවාද මේ තරංග පාඩමේදී මේක හදන්න තියෙනවා. හරිද? ඒ වුණාට අපි දැම්ම මේ වගේ මේක හදන්න පුළුවන් ඔයාලට. ඒකයි මම මේක මෙතෙන්ට දාලා තියෙන්නේ. මේ වගේ තිබුණාම මේ මුහුදේ ජල මට්ටම මේ තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ නැව. හරි? ඊට පස්සේ මේ තියෙන්නේ මුහුදු පතුල. එතකොට මේ නැවේ ඉඳලා මේ අපි මේවට කියන්නේ සෝනාර් එකක් කියලා. සෝනාර් තරංග කියලා මේවට කියන්නේ. මේ සෝනාර් තරංගය මෙන්න මෙහෙම මුහුදු පතුලට යවනවා. මුහුදු පතුලට යවලා ආයේ එන්න සලස්වනවා. මෙහෙම එන්න සලස්වනවා. පරාවර්තනය වෙලා එනවා. ඊට පස්සේ මෙන්න මේකෙන් යවන වෙලාවයි ආයේ ඇවිල්ලා මේ නැවේ වදින වෙලාවයි අතර වෙනස තමයි තප්පර 6ක් කියලා දාලා දුන්නා. 6යි තප්පර. තප්පර 6යි. ඊට පස්සේ වාතයේදී ධ්වනියේ වේගය වාතයේදී නෙමෙයි ජලයේදී ධ්වනියේ වේගය 1440යි කියලා කියනවා ms ඍණේ. එතකොට මේකේ අපි ප්‍රවේගය දන්නවා. 1440යි ms ඍණේ. ඊට පස්සේ කාලය දන්නවා 6යි තප්පර. හරි? එතන අපිට හොයාගන්න තියෙන්නේ මෙන්න මේ ගමන් කරපු දුර. ඒ කියන්නේ විස්ථාපනය හොයාගන්න තියෙන්නේ. විස්ථාපනය තමයි හොයාගන්න තියෙන්නේ. එතන මෙයා මොකද? විස්ථාපනය තමයි හොයන්න තියෙන්නේ. එතන අපි දන්නවා විස්ථාපනය සමානයි විස්ථාපනයේ අපි ප්‍රවේගයේ සමීකරණ ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම කාලය. ඒතර විස්ථාපනයේ සමානයි ප්‍රවේගය ගුණ කිරීම කාලය. එතන අපිට එනවා මේ තරංගේ ගමන් කරපු සම්පූර්ණ විස්ථාපනය යන්නයි එන්නයි දෙකේම විස්ථාපනය අපිට එනවා ප්‍රවේගය 1440යි කාලය තප්පර 6යි. තප්පර 6ක් ගිහිලා තියෙනවා. තප්පර 6. එතන මේ විස්ථාපනය මෙන්න මේ විස්ථාපනය යන්නයි එන්නයි දෙකටම. මේ විස්ථාපනය යන්නයි එන්නයි දෙකටම. එහෙනම් මේ යන්නයි එන්නයි දෙකටම නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ මුහුදේ ගැඹුර. මුහුදේ ගැඹුර තමයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මෙන්න මේ යන්න එන්න කියන දෙකම විස්ථාපනය ගන්න අවශ්‍ය නැහැ. අපි ගන්න ඕනේ එකයි. මෙන්න මේ යන එක විතරයි. එතකොට අපිට පුළුවන් මේ මුහුදේ ගැඹුර තීරණය ගන්න. ඒ කියන්නේ මේක දෙකෙන් බෙදන්න ඕනේ. ඒක දෙකෙන් බෙදන්න. එතන අපිට එනවා 1440යි ගුණ කිරීම 6 බෙදීම 2. එතන උත්තරේ 2. එතන මේකෙදි මේ සම්පූර්ණ විස්ථාපනය හොයලා ඒක දෙකෙන් බෙදන්න තමයි තියෙන්නේ. සම්පූර්ණ විස්ථාපනය හොයලා දෙකෙන් බෙදන්න තමයි තියෙන්නේ. උත්තරේ 2. ඊළඟට
X වල 6004 කියන්නේ උදාසීන පරමාණුවක්ලු. එහි නියුට්‍රෝන ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පිළිවෙලින් අහනවා. මේක ලේසි ප්‍රශ්නයක් නේ. කවිස් කියනවා ඔව් තුන්වෙනි එක නේ. ඊළඟට මේසයක් මත තබා ඇති m ස්කන්ධය සහිත ස්කන්ධයේ m ඇති ලී කුට්ටියක් F නිව්ටන් බලයක් කියලා. Fn නෙවෙයි නිව්ටන් වලින් දාලා තියෙන්නේ Fn කියලා. බලයක් යටතේ A ත්වරණයකට ලක් වේ. බලය වෙනස් නොකර ස්කන්ධයේ දෙගුණයක් කළේ නම් එහි ත්වරණය වන්නේ. මොකද කියන්නේ? සමාධි මොකද කියන්නේ උත්තරේ? ඔක ඉතින් අපිට හදලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් එහෙම ගන්නත් පුළුවන්. නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කියන්නේ මොකක්ද? ඒ අනුලෝම සමානුපාතිකයි බලයට. නේ? ත්වරණය ප්‍රතිලෝම සමානුපාතිකයි ස්කන්ධයට. ඒතර ඕකෙදී හැම වෙලාවෙම බලය කියන එක ಗುಣ කරන්නේ කීයෙන්ද? බලය කියන එක වැඩි වෙන්නේ කී ගුණයකින්ද? ඒ ගුණයෙන්ම ත්වරණය වැඩි වෙනවා. ඒතර බලය අපි F තිබිච්ච එක 2F කරොත් එහෙම ත්වරණය 2A වෙනවා. ඒතර බලය 3F කරොත් එහෙම ත්වරණය 3A වෙනවා. හරිද? ওই විදිහට මේ අනුලෝම සමානුපාතිකයි කියන්නේ අරක වැඩි කරන්නේ කී ගුණයකින්ද? ඒ ගුණයෙන්ම අනික එකත් වැඩි වෙනවා. එතකොට මෙන්න මේ F කියන එක කී ගුණයකින් වැඩි කරත් ඒ ආකාරයටම A කියන එක වැඩි වෙනවා. ඔව් සමාධිගේ උත්තරය හරි. ත්‍යාසගේ උත්තරෙත් හරි. ඊට පස්සේ මේ ප්‍රතිලෝම සමානුපාතිකයි කියන්නේ හැම වෙලාවෙම අපි ඒක ගුණ කරන දැන් අපි ගත්තොත් මේකේ m කියන එක න එක යටනේ තියෙන්නේ එක යට කියන්නේ ප්‍රතිලෝම සමානුපාතිකයි. මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා. හැබැයි අර ඒ ගුණයෙන්ම තමයි අඩු වැඩි වෙන්නේ. කියන්නේ මේ ස්කන්ධය කියන එක මේක දෙගුණයක් කරනවා කියනවා 2m කරනවා කියනවා. ඒතර මේක ත්වරණය කියන එක භාගයක් වෙනවා. මේක 3m කරොත් එහෙම ස්කන්ධය මේක a කියන එක්කෙනා 3ෙන් බෙදෙනවා. මේක 4m කරොත් එහෙම a කියන එක්කෙනා 4ෙන් බෙදෙනවා. ඒ කියන්නේ අරකේම අනිත් පැත්ත. අනුලෝමව සමානුපාතික වෙනවා කිව්වොත් එහෙම මෙන්න මේ විදිහට වෙන්නේ. ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා කිව්වොත් මෙන්න මේ විදිහට වෙනවා. ඔක තමයි සාමාන්‍යයෙන් බහුවර්ණ කරනකොට ලේසි ක්‍රමය ගන්න. හරිද? එහෙම නැත්නම් අපි f සමානයි ma දාන්න වෙනවා. f සමානයි ma. එතකොට මේකෙදි පළවෙනි අවස්ථාවට f සමානයි ma දාපුවම ওই විදිහටම තමයි එන්නේ. එතකොට a කියන එක අපි තනි කරගන්න ඕනේ. a සමානයි f බෙදීම m කියලා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ කියන්නේ බලය වෙනසක් නොකර ස්කන්ධය දෙගුණයක් කරා නම් මොකද වෙන්නේ? බලය වෙනස් කරන්නේ නැතුව ස්කන්ධය දෙගුණයක් කරා නම් a කියන එක්කෙනා භාගයක් වෙනවා. ඒ කියන්නේ මේක ආපහු ස්කන්ධය දෙගුණයක් කරපුවම දෙකෙන් බෙදෙනවනේ ඒක නිසා. හරි? හරි. ඊළඟ එක හරි ඔයාලා මේ විනාඩි 5ක් විතර අරන් එන්න මේක මේ ඇවිල්ලා හදන්න. හරි? විනාඩි 5යි එළියලා ගන්න එපා.
හරි පටන් ගමු නේ. මේකත් හරියම මේ සුලභව අහන ප්‍රශ්නයක්. මේ යකඩ නිස්සාරණේ. මේ සැරේ විභාගයට බලාපොරොත්තු වෙන එකක් මේක මේ. ඒ කියන්නේ. එතන මේකේ මේ මොකද්ද මේ උඳුන? චමොද්ද? යකඩ නිස්සාරණයට ගන්න උඳුන? ධාරාවශ්මකය. ඔව් ධාරාවශ්මකය. ඒතර ඒක හැමෝම දන්නවනේ ගැටලුවක් නැහැනේ මේ ඊට පස්සේ ඒකේ ඇතුලේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් මෙතන දැක්වෙනවා. ඊට පස්සේ මුලින්ම කියලා තියෙන්නේ හිමටයිට් වල මෞලික ස්කන්ධය ගණනය කරන්න කියලා. එතකොට අපි මේකට කීයදායි උත්තරේ? නෙත්පි කීයදායි උත්තරේ? හරිද නැද්ද? සමාධි කීයදායි? 160. 160යි. ඒතර මේක අමාරු නෑ එච්චර. ඊට පස්සේ යකඩ ග්‍රෑම් 112ක් ලබා ගැනීමට ඔක්සිහරණය කළ යුතු හිමටයිට් ස්කන්ධය අහනවා. ඒතර අපි ඉස්සෙල්ලාම යකඩ යකඩ එතකොට එන්න ඕනේ ඒක තමයි. එතකොට දෙක තමයි උත්තරේ එන්න ඕනේ අර 160 තමයි උත්තරේ එන්න ඕනේ. ඒතර ඕකෙදී අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේ මෙතන හිමටයිට් කියන එක ඔක්සිජන් එක කාබන් මොනොක්සයිඩ් වලින් ඔක්සිහරණය කරන එක කරන්නේ. කාබන් ඩයොක්සයිඩ් උයි යකඩයි හැදෙන්නේ. එතකොට මේකෙදි මේ මෙතෙන්ට 3 ඉලක්කම මෙතෙන්ට 2 එහෙම වෙනවා. එතකොට මේකෙදි මෙයාගෙන් ගන්නවලු 112 ග්‍රෑම්. ඊට 112ක් ගත්තාම මෙයාගෙන් කීයක් එනවද කියලා තමයි අහන්නේ. මෙයාගෙන් කීයක් එනවද? මෙයාගෙන් එක මවුලයක්. මෙයාගේ මවුල දෙකක් ගත්තොත් මෙයාගේ මවුල එකක් එනවා. මෙයාගේ මවුල දෙකක් ගත්තොත් මෙයාගේ මවුල එකක් එනවා. ඊට පස්සේ මේක හැදුවද මේ සමාධි චමෝද්දේවයකට උත්තර ආවද? කීයද? චමෝද්දේ කීයද උත්තර? හැදුවේ නැද්ද? මෙයාගේ ගායි මවුල දෙකක් ගත්තොත් මෙයාගේ මවුල එකක් නේ. ඒතර අර යකඩ මවුල දෙකක් ගන්න ඕන නම් මෙතනින් මේ හිමටයිට් මවුල එකක් අවශ්‍යයි. එහෙමනේ මේක කියන්නේ. එතකොට අපි බලන්න ඕනේ මේ යකඩ කොච්චර මවුල ප්‍රමාණයක් මෙතන අපි අරන් තියෙනවද? යකඩ කොච්චර මවුල ප්‍රමාණයක්. මෙතන යකඩ අරන් තියෙනවා මේ ග්‍රෑම් 112. එතකොට අපි ඒකෙදි යකඩ මවුල ගන්න තමයි හොයාගන්නේ. එතකොට අපි ඒකට අර සමීකරණය දානවා මවුල ගන්න සමානයි මෞලික ස්කන්ධයේ බෙදීම දී ඇති ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධ. එතකොට යකඩ මවුල සංඛ්‍යාව සමාන වෙනවා දී ඇති ස්කන්ධය 112යි ග්‍රෑම් යකඩවල මෞලික ස්කන්ධය 56යි ග්‍රෑම් මවුලයට. එතන මේකේ උත්තරේ එනවා 2යි මවුල කියලා එනවා. මවුල 2යි. එතකොට යකඩ මවුල දෙකක් ගන්නවලු. යකඩ මවුල දෙකක් අවශ්‍ය වෙනවා. එතකොට ඒකට අවශ්‍ය වෙන හිමටයිට් මවුල ගන්න අපි තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ Fe2O3 මවුල සංඛ්‍යාව. හරි මවුල අවශ්‍ය නැහැ. මවුල දෙකක් අරගන්නවා. යකඩ මවුල දෙකක් ගන්නවා නම් අනිවාර්යෙන් හිමටයිට් මවුල එකක් අවශ්‍ය වෙනවා ඕක. එතන මවුල එකක් තියෙනවා. හරි හිමටයිට් මවුල එකක් අවශ්‍ය වෙනවා අපිට මේ වැඩේට. ඒ වුණාට මවුල ගන්න නෙවෙයි අහන්නේ ස්කන්ධය අහන්නේ. ඒතර ස්කන්ධය ගන්න නැවතත් අපි ඒකට කියන හිමටයිට් වලට මේ සමීකරණය දාන්න. දැන් මේ සමීකරණ වෙනස් කර ගන්නවා මෙන්න මේ විදිහට. අපිට අවශ්‍ය වෙන්නේ මවුල ගන්න හොයන එක නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ ස්කන්ධය හොයාගන්න. ඒක නිසා
ස්කන්ධය සමානයි m සමානයි මවුල ගන්න ගුණ කිරීම මෞලික ස්කන්ධය. එතකොට අපිට හිමටයිට් මවුල අවශ්‍ය වෙනවා එකක්. එතකොට හිමටයිට් මවුල එකක් අවශ්‍ය වෙනවා. හිමටයිට් වල මෞලික ස්කන්ධයෙන් ඒක ගුණ කරන්න. 160යි ග්‍රෑම් මවුලට. එතන උත්තරේ එනවා අපිට 160යි කියන. හරි. හිමටයිට් මවුල සංඛ්‍ය හිමටයිට් ස්කන්ධය Fe2O3 ස්කන්ධය. එතකොට මේ වගේ ප්‍රශ්නකදී මේක තමයි පළවෙනි පියවර. මේක දෙවෙනි පියවර. මේක අපි හිමටයිට් මවුල ගන්න තීරණය කරන එක. ඊට පස්සේ හිමටයිට් ස්කන්ධය තීරණය කරන මෙන්න මේක තුන්වෙනි පියවර. එතකොට මේ පියවර ටික තියෙන්න ඕනේ. මේ පියවර ටික තියෙන්න ඕනේ. මේ අර අහසින් කඩාපාත් වුණා වගේ උත්තර එන්න බෑ. හරි? කවිස්කි මෙයයි මොකද මේ කවුද ඉන්දිරා මට කිව්ව ගමනක් යන්න තියෙනවා. ඒ කවිස්කිට මම හරි මේ පන්තියක්වත් තියනවද දන්නේ නැහැ. සර් එයාලට 4 ක්ලාස් එකක් තියෙනවද කියලා? ආ දැන් මේ ප්‍රශ්නේ හරි ඊළඟට යමු. මේ ප්‍රශ්නෙට උත්තර ලියනවා මේක ඇවිල්ලා තියෙන්නේ මේක මේ බන්ධන පාඩම. බන්ධන පාඩම. හරි ලේසි පාඩම. මේක ඉක්මනට ලියන්න බෑ උත්තර. විනාඩියක් ඇද. ලියන්න උත්තර ලියන්න. චමුද්දය පේන්නේ නැහැ. කැමරා ඔන් කරගන්න. චමුද්දයයි නෙත්මි. එතකොට මේකෙදි මේ දැන් මතක් කරගන්න මේ ලේසි ප්‍රශ්නයක් මේක. x y වල අඩංගු සංයෝගවල බන්ධන ස්වභාවය. එතකොට මේකෙදි එකම එකයි අපිට හිතා ගන්න තියෙන්නේ මේ බන්ධන ආකාර දෙකක් තියෙනනේ අයනික සහ සහසංයුජ කියලා. අයනික සහසංයුජ. හරි. එතකොට මේකෙන් අයනික බන්ධන තියෙන්නේ මොකේද සහසංයුජ බන්ධන තියෙන්නේ මොකේද කියලා තමයි අපි බලන්නේ. මොකේද මේ සහ සමයකයේ අයනික බන්ධන තියෙන්නේ? x එක. ඔව් x වල නේ. ඒතර මේ අයනික බන්ධන හරහා මේ හොඳට අයනික බන්ධන තියෙන අයනික සංයෝග හරහා හොඳින් විදුලිය ගමන් කරනවා. හොඳින් විදුලිය ගමන් කරනවා. එතකොට මේක හරහා විදුලිය හරි ලේසියෙන් ගමන් කරනවා. මේ සහසංයුජ බන්ධන තියෙනවා නම් විදුලිය ගමන් කරන්නේ නැහැ. ඔක තමයි අපි ගන්න මේ වගේ. එතකොට මේකේ මේ x සහ y සඳහා සුදුසු සංයෝග දෙකක් වෙන වෙනම ලියන්න. එතකොට x වලට දාන්න පුළුවන් අයනික සංයෝග. හරි? එතකොට මේ x වලට දාන්න පුළුවන් අයනික සංයෝග මොනවද චමොද්ද? sodium chloride. ඔව් ඒ කියන්නේ ප්‍රසිද්ධ මේක නේ සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් දාන්න පුළුවන්. තව මොනවද? copper sulfate. කොපර් සල්ෆේට් දාන්න පුළුවන්. හැබැයි සමහරවිට HCl ගන්න බෑ. HCl කියන්නේ සහසංයුජ සංයෝගයක්. ඔයාලට අපි කියන්නේ ද්‍රවීය සහසංයුජ කියලා. හරිද? මම ඔයාලට කියන්නම් පොඩ්ඩක් කොහොමද මේ ලේසියෙන්ම කොහොමද සහසංයුජ අයනික ඒවා වෙන් කරන්නේ කියලා. හරිද? මේක තමයි ලේසිම ක්‍රමය. සහසංයුජ අයනික සංයෝග තීරණය කරන්න ලේසිම ක්‍රමය. මේක
හොඳට මතක තියාගන්න මේ වරද්දනවා ළමයි හරියට මේ සාමාන්‍ය පෙළට යනකොටත් ගොඩාක් වරද්දන ප්‍රශ්න මේ. හරිද? එතන මේ හයිඩ්‍රජන් හීලියම් තර මේකෙදි මේ තියෙන පළවෙනි කාණ්ඩය, මේක දෙවෙනි කාණ්ඩය, මේක තුන්වෙනි කාණ්ඩය, මේ හතරවෙනි කාණ්ඩය, මේ පස්වෙනි කාණ්ඩය, 6 7 8. එතකොට මෙන්න මේ පළවෙනි සහ දෙවෙනි කාණ්ඩවල කට්ටිය, පළවෙනි සහ දෙවෙනි කාණ්ඩවල කට්ටිය 6 සහ 7 වෙනි කාණ්ඩවල කට්ටිය සමග. කියන්නේ මෙන්න මේ කට්ටිය. මෙන්න මෙයාලා 6 සහ 7. ඒ කියන්නේ මෙන්න මේ කට්ටිය මේ හතර දෙනත් එක්ක. මේ මෙහෙම එකතු වෙලා හැදෙන හැම සංයෝගයක්ම අයනිකයි. හරි ඒක හොඳට මතක තියාගන්න. ඒතර අයනික සංයෝගයක් තෝරනකොට ඔන්න ඔය මේක භාවිතා කරන්න. එතකොට අයනික සංයෝග හැම වෙලාවෙම මෙන්න මේ කට්ටියත් එක්ක මෙයාලා එකතු වෙලා හදන සංයෝගය. මම මේ හයිඩ්‍රජන් කොටු කරේ නැත්තේ හයිඩ්‍රජන් කියන එක කෙනා කොටු කරේ නැත්තේ හයිඩ්‍රජන් හදන හැම සංයෝගයක්ම සහසංයෝජ. හරිද? හයිඩ්‍රජන් හදන හැම සංයෝගයක්ම සහසංයෝජ. එතකොට ආයනික සහසංයෝජ සංයෝග වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් අපිට මෙන්න මේ කරුණු තුන ලියා ගන්න. 1 2 3 කියලා ඔය ප්‍රශ්නාංකේ දාලා එතනම වල උත්තර ලියන තැනම ආයනික සහසංයෝජ සංයෝග හඳුනා ගැනීම කියලා ලියන්න. ආයනික සහසංයෝජ සංයෝග හඳුනා ගැනීම. කියන්නේ මේ පරීක්ෂණයක් නෙවෙයි ලියන්න යන්නේ. අපිට යම්කිසි සංයෝගයක් දුන්නාම අයනික සහසංයෝජ හඳුනාගන්නේ කොහොමද කියන එක තමයි මම මේ ලේසියෙන් වලට කියන්න හදන්නේ. හරිද? පළවෙනි එක විදිහට ලියා ගන්න මෙන්න මෙහෙම. සාමාන්‍යයෙන් අයනික සංයෝග හැදෙන්නේ විද්‍යුත් ඍණතාවය අඩු එක්කෙනෙකුයි විද්‍යුත් ඍණතාවය වැඩි එක්කෙනෙකුයි එකතු වෙලා. හරිද? ඒක අපි ඉස්සෙල්ලාම ලියාගමු. විද්‍යුත් ඍණතාවය වැඩි මූලද්‍රව්‍ය සහ අඩු මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවය වැඩි මූලද්‍රව්‍ය හා විද්‍යුත් ඍණතාවය අඩු මූලද්‍රව්‍ය එක් වී අයනික සංයෝග සෑදේ. හරි? විද්‍යුත් ඍණතාවය වැඩි මූලද්‍රව්‍ය හා අඩු මූලද්‍රව්‍ය එක් වී අයනික සංයෝග සෑදේ. ඔක පළවෙනි කාරණය. ඊළඟ දෙවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් දෙවෙනි කාරණේ මම යටින් ලියන්නම් මේ පළවෙනි දෙවෙනි කාණ්ඩවල මූලද්‍රව්‍ය පය සහ හත්වෙනි කාණ්ඩවල මූලද්‍රව්‍ය සමග පළවෙනි දෙවෙනි කාණ්ඩවල මූලද්‍රව්‍ය 6 වෙනි 7 වෙනි කාණ්ඩවල සමග සාධන මූලද්‍රව්‍ය සමග සාධන සංයෝග අයනික වේ. හරි? එතකොට සමාධි කීව කොපර් සල්ෆේට් වගේ එකක් CuSO4. මෙන්න මේ වගේ එකක් ගත්තොත් මේ වගේ මූලද්‍රව්‍ය දෙකක් එකතු වෙලා නෙවෙයි හැදෙන්නේ. මූලද්‍රව්‍යයක් සහ අර අයන පොකුරක් ඛණ්ඩකයක් එකතු වෙලා හැදෙන්නේ. අන්න ඒ වගේ ඒවත් අනිවාර්යෙන් අයනිකයි. ඒතකොට ඒකත් අපි ලියාගමු. මේ හරි වැදගත් වෙනවා මේ ලියන්න බැරුණා නම් කියනවාට. තුන්වෙනි එක අයන ඛණ්ඩක එකතු වී සෑදෙන සංයෝග අයනික වේ. එතන ඔයාලට මේ කරුණු තුනෙන් පුළුවන් ඕනෑම අයනික සංයෝගයක් හඳුනා ගන්න. විශේෂයෙන්ම මෙන්න මේ කරුණු දෙකෙන් පුළුවන්. හරි? මේ දෙක විතරයි මතක තියාගන්න අවශ්‍යයි.
ඒතර අපිට දෙන ඕනෑම සංයෝගයක පුළුවන්. දැන් මෙතෙන්දී හයිඩ්‍රජන් මේකට ගාව ගන්න එපා. පළවෙනි දෙවෙනි කාණ්ඩ කියපුවාම මම දැන් මේ ලේසි ක්‍රමයන්නේ කියලා තියෙන්නේ. මේක මේ පොතේ තියෙන කරුණක් නෙමෙයි මේක. හරිද? මට ඔය කරගෙන යනකොට තේරිච්ච දෙයක් තමයි ඔයාලට මේ කියලා දෙන්නේ. මේකට හයිඩ්‍රජන් ගාව ගන්න එපා. පළවෙනි කාණ්ඩය කිව්වට පළවෙනි කාණ්ඩයේ හයිඩ්‍රජන් මේකට අයිති වෙන්නේ නැහැ. හරිද? අනෙක් මූලද්‍රව්‍ය 6. මේ 6 දෙනා මෙයාලත් එක්ක එකතු වෙලා හදන මේ 6 7 වෙනි කාණ්ඩවල කට්ටියත් එක්ක එකතු වෙලා හදන හැම එකක්ම අයනිකයි. එතන උදාහරණයක් විදිහට මෙන්න මේක කිව්වොත් එහෙනම් සමහරව ඊට පස්සේ මෙන්න මේක පාටල ගන්න. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. මෙයා අයනිකද සහසංයුජද? මේ සයාස කියන්න බෑ. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. කාබන් සහ ක්ලෝරින් එකතු වෙලා හැදෙන්නේ. මොකද්ද සර්? මෙයා සහසංයුජ. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කියන එක නා සහසංයුජද අයනිකද කියලා අහන්නේ. CCl4. දැන් කරුණු තුනත් එක්ක බලන්න. සහසං. ඔව් මෙයා සහසංයුජ. නේ? ඒතර මෙයා සහසංයුජ වෙන්න හේතුව මෙන්න මේ කාබන් කියන එක නා. කාබන් කියන එක නා ඉන්නේ 4 වෙනි කාණ්ඩේ. හරි? 4 වෙනි කාණ්ඩේ මෙන්න මේ කාණ්ඩවල කට්ටිය මේ 3 4 5 කියන කාණ්ඩවල කට්ටිය ආයනික සංයෝග හදන්නේ නැහැ. මෙන්න මේ ඇලුමිනියම් කියන එක නා කලාතුරකින් හදනවා. අනික් කට්ටිය හදන්නෙම සහසංයුජයව තමයි. ආයනික සංයෝග හදන්නේ නැහැ. ඒක නිසා මේ එහෙම ආවොත් එහෙම යාලා සහසංයුජය කියලා තීරණය කරන්න. එතකොට මේ ආයනික සංයෝග හැදෙන්නේ ඔන්න ඔය විදිහට. එතකොට ඔයාලට පුළුවන් හද ලියන්න ඕන එක. ඕන තරම් හද ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේ කට්ටියයි මෙයාලා එකතු වෙලා හැදෙන ඕන එකක් ආයනිකයි. ඊට පස්සේ අර ඛණ්ඩකයක් එකතු වෙලා කාබනේට් CO3 ඍණ 2. ඊට පස්සේ සල්ෆේට් SO4 ඍණ 2. ඊට පස්සේ අර හයිඩ්‍රොක්සයිඩ් ඊට පස්සේ ඔය ගොඩක් ඒවා ඛණ්ඩක එකතු වෙලා හැදෙන ඒවා සහසංයුජය. ඒතකොට ඒ වගේ අයනිකයි. අයනිකයි. අයනික ඒවා හද ලියන්න පුළුවන් ඕන නම් ඒ විදිහට කරන්න පුළුවන්. ඊළඟට බලන්න අහනවා X සංයෝගයේ දක්වන ලැබෙන භෞතික ගුණ දෙකක්. භෞතික ගුණ දෙකක් අහන්නේ X කියන සංයෝගයේ මෙයාගේ. ඒතර අපිට ලියන්න පුළුවන් මේකට තාපාංකය සහ ද්‍රවාංකය. ඉහළ තාපාංක තියෙනවා. ඉහළ ද්‍රවාංක තියෙනවා. ඊට පස්සේ තව ලියන්න පුළුවන් මෙයාලා ඝන විදිහට තියෙන ගොඩක් වෙලාවට. බොහෝ විට නේ හැම වෙලාවෙම ඝන ස්පටික රූපී කියලා අපි කියනවා. ඝන ස්පටික රූපී. හරි. ඊට පස්සේ ජලීය සහ විලීන ද්‍රාවණ විදුලිය සන්නායනය කරනවා. ජලීය ද්‍රාවණයි විලීන ද්‍රාවණ විදුලිය සන්නායනය කරනවා. හරි. ඒතර ඔන්න ඔයගේ දේවල් ටිකක් ලියන්න පුළුවන්. හරි. ඊළඟ එක හරි මේක බලන්න මේක කරන්න බෑ.
හරි එතන මේක ටිකක් ලේසි ප්‍රශ්නයක් නේ මේ වගේ ප්‍රශ්න එනවා හැබැයි මීට වඩා ටිකක් අමාරු වෙන්න පුළුවන් හරි මේක බලන්න මේ පළවෙනි ප්‍රශ්නේ වැඩිම විද්‍යුත් ක්‍රියාන්තාවයක් තියෙන එක්කෙනා කවුද මේ ටික සයාස මොකද්ද ගත්තේ වැඩිම විද්‍යුත් ක්‍රියාන්තාවය තියෙන්නේ ඔව් ඒ කියන එක්කෙනා නේ ඕක අපි ගන්න ඉස්සෙල්ලා මේ ආවර්තවකට මෙයාලව දාගන්න නේ එතකොට මේකේ කියනවා දෙවෙනි සහ තුන්වෙනි ආවර්තවල කියලා මේ කට්ටිය එතකොට දෙවෙනි ආවර්තය සහ තුන්වෙනි ආවර්තය. එතකොට මෙතන ඉන්න පුළුවන් නිෂ්ක්‍රීය වායුව තමයි B කියන එක. B නිෂ්ක්‍රීය වායුවක්ලු. එහෙනම් අනිවාර්යෙන් අපි දෙවෙනි ආවර්තයේ මෙන්න මෙතෙන්ට B දාන්න ඕන. B මෙතෙන්ට දාගන්න වෙනවා. එතකොට ඊටු ටික අපි මෙහෙම මේ සම්පූර්ණ කරගන්න මෙතන A තියෙන්න ඕනේ. අනුයාතනේ. එක ළඟ තියෙන කට්ටිය. ඒක නිසා ඒ පිළිවෙල දාගන්න ඕනේ. A B C D E F G H F G H. එතන මේකේ පළවෙනි ප්‍රශ්නෙට අහන්නේ වැඩිම විද්‍යුත් ක්‍රියාන්තාවයේ තියෙන එක්කෙනා මොකක්ද කියලා. වැඩිම විද්‍යුත් ක්‍රියාන්තාවයේ තියෙන්නේ 7 වෙනි කාණ්ඩයේ කට්ටියගේ. හරිද? ඒවත් හොඳට මතක තියාගන්න දැන්. හරිද? 7 වෙනි කාණ්ඩයේ කට්ටියගේ තමයි වැඩිම විද්‍යුත් ක්‍රියාන්තාවයේ තියෙන්නේ. එතන මේකේ A තමයි උත්තරේ. A. ඊට පස්සේ අහනවා වැඩිම ප්‍රථමායනීකරණ ශක්තියක් ඇති මූලද්‍රව්‍ය කුමක්ද? වැඩිම ප්‍රථමායනීකරණ ශක්තියක් තියෙන්නේ සමාධි මොකේද? B වල ඔව් B වල නිෂ්ක්‍රීය වායුනේ නේ නිෂ්ක්‍රීය වායු වල තමයි වැඩිම ප්‍රථමායනීකරණ ශක්තියක් තියෙන්නේ. හරි එතකොට B වල තමයි වැඩිම ප්‍රථමායනීකරණ ශක්තියක් තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වැඩිම A සහ C සහ A එක්විලා සෑදෙන සංයෝගයේ සූත්‍රය. මෙන්න මෙයයි එකතු වෙලා හැදෙන සංයෝගයේ සූත්‍රය මේ සංකේත භාවිතා කරලම ලියන්න කියලා කිව්වා. නෙත්නි මොකක්ද උත්තරේ? ඔව් සයාසගේ උත්තරේ හරි. නෙත්මි සංයුක්තාවයන් ගන්න මේ පළවෙනි කාණ්ඩයේ කට්ටියගේ සංයුක්තාවය 1යි දෙවෙනි කාණ්ඩයේ කට්ටියගේ 2යි තුන්වෙනි කාණ්ඩයේ කට්ටියගේ 3යි හතරවෙනි කාණ්ඩයේ කට්ටියගේ 4යි ආයේ පස්වෙනි කාණ්ඩයේ කට්ටියගේ ආයේ 3යි හයවෙනි කාණ්ඩයේ කට්ටියගේ 2යි හත්වෙනි කාණ්ඩයේ කට්ටියගේ 1යි. ඉතින් අපි මොකක් හරි සංයෝගයක් ගොඩනගනකොට ඉස්සෙල්ලා මේ මූලද්‍රව්‍ය දෙක ලියා ගන්න. A ඊට පස්සේ අපිට C ওই දෙක එකතු වෙලා හැදෙන සංයෝගය තමයි සූත්‍රය අහන්නේ. ඊට පස්සේ මේ දෙන්නගේ සංයුක්තාවයන් බලන්න. ඊට පස්සේ A කියන කෙනාගේ සංයුක්තාවය 1යි. අපි ඒක පහලින් මෙන්න මෙහෙම ලියා ගන්නවා 1යි. C කියන කෙනාගේ සංයුක්තාවය 1යි. මම ඒක ලියා ගන්නවා. මේ දෙක මාරු කරනවා. මාරු කරන් පස්සේ ACL කියලා AC කියලා සංයෝගයක් එනවා. මේක යටට අංක මුකුත් එන්නේ නැහැ. මොකද දෙන්නගෙම එක තියෙන නිසා. එකනේ තියෙන්නේ. බැරි වෙලාවත් මෙයා දෙවෙනි කාණ්ඩේ වුණා නම් මෙතෙන්ට දෙකේ ඉලක්කම එනවා. ඒ සංයුක්තාවය 2යිනේ. එතකොට AC2 කියලා එකක් හැදෙනවා. දැන් එහෙම අවශ්‍ය නැහැ මෙයා පළවෙනි කාණ්ඩය නිසා. එතකොට මේකේ AC කියලා තමයි එන්නේ. AC. ඊළඟ එක ඊළඟ ප්‍රබල බාෂ්පික ඔක්සයිඩයක් සාදන්නේ මෙන්න මේ තුන්වෙනි කාණ්ඩයේ පළවෙනි එක කියන. මෙන්න මේ C කියන එක කියන නේ. C. හරි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි මේක හදන්න බෑ. මේ චුට්ටක් අමාරුයි.
චමුද්දය නෙත්නි මට පේන්නේ හඳුනා නේද? කැමරා ඔන් කරගන්නවා. එතන මේකේ මේ පළවෙනි තප්පර 5 ගැන තමයි අහන්නේ. මේ සම්පූර්ණ තප්පර 5 හදන්නකෝ බා. මේක මේ ප්‍රස්ථාරයේ භාවිතා කරලම ප්‍රස්ථාරයෙන්ම වැඩේ කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඕනනම් මේ චලිතයේ අර සමීකරණ භාවිතා කරලා හදන්නත් පුළුවන්. මම දෙකටම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා බලන්න. ඔයාලා කැමති විදිහකට හදලා ගන්න. මොකද මේකේ ප්‍රස්ථාරයේ භාවිතා කර කියලා කොහෙවත් දීලා නැහැ. ඒ නිසා ඔයාලට ඕන දෙයක් මේකෙදි කරන්න පුළුවන්. ලේසිම ක්‍රමයකින් ප්‍රස්ථාරයේ භාවිතා කරන එක තමයි. හරි. පළවෙනි ප්‍රශ්නේ උත්තරය ආයේ මොකද්ද? චමුද්දය මොකද්ද පළවෙනි ප්‍රශ්නේ උත්තරය ආයේ? දෙකයි ms වෙන එක. ඔව් 2 ms වෙන එක නේ. ඒතර ඒකෙදි මේ අර ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන එකෙන් ගන්න පුළුවන්. කාලය. ඒතර ඔය සමීකරණ ඉස්සෙල්ලා ලියන්න ඕනේ. හරි? ප්‍රවේග වෙනස බෙදීම කාලය. ඒතර ප්‍රවේග වෙනස කියන්නේ පසු ප්‍රවේගයෙන් මුල් ප්‍රවේගය අඩු කරන්න ඕනේ. 20යි ms ඍණ එකෙන් අඩු කරන්න ඕනේ 10යි ms ඍණ එක. ඊට පස්සේ ඒක බෙදන්න ඕනේ කාලය 5යි තප්පර. 2යි ms ඍණ 2 කියලා එනවා. හරි? ඒතර එහෙම නැත්නම් මේකේ අපිට ගන්න පුළුවන් ත්වරණයේ සමානයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා අරගෙන හරිද අනුක්‍රමණය කියලා අරගෙන මේක හදන්නත් පුළුවන්. එතකොට අපිට මේකෙදි අර y කණ්ඩාංක අතර වෙනසට ගන්න වෙන්නේ 20 අඩු කිරීම 10 කියන. y කණ්ඩාංක අතර වෙනසට. ඒතකොට කාලය කියන එක අර 5යි තප්පර කියලා වෙනවා. ඒතකොට මේකේ අර ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් මේක ගන්නත් පුළුවන්. ඊට පස්සේ එම කාලය තුළ සෝපානයේ විස්ථාපනය සොයන්න. සෝපානයේ විස්ථාපනය හොයන්න කියනවා. එතකොට ඒකට නම් ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ වට වෙන වර්ගඵලය හොයාගන්න. හරි? වට වෙන වර්ගඵලය හොයාගන්න එක. එහෙම නැත්නම් අපිට පුළුවන් මේකෙදි අර මධ්‍යක ප්‍රවේගය හොයාගෙන ඒ විදිහට වැඩේ කරන්නත් පුළුවන්. හරි? ඔය දෙවිදිහටම ඔයාලට කියලා දෙන්නම්. මේකේ ඉස්සෙල්ලාම වර්ගඵලය හොයන එක හරි ලේසි. වර්ගඵලය හොයලා වැඩේ කරන එක හරි ලේසි. එතකොට මේකේ ගත්තොත් මෙන්න මෙතන එක ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන එක ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයලා මේ සමචතුරස්‍රයේ එහෙම නැත්නම් මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයවනම් හරි. එතන මුලින්ම ත්‍රිකෝණේ වර්ගඵලය හොයනකොට දෙවෙනි ප්‍රශ්නේ විස්ථාපනය සමානයි ප්‍රස්ථාරයේ වර්ගඵලය. එතන වර්ගඵලයේ පළවෙනියටම අර ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. එතකොට ඒකේ දිනනවා අපිට 2න් 1 ගුණ කිරීම ආධාරකයේ වෙන්නේ 5යි ත්‍රිකෝණයේ ඊට පස්සේ ලම්බ උස වෙන්නේ 10යි නම් 20ට නිසා 10යි කියලා ගන්න. මේ තියෙන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ඊට සමචතුරස්‍රයක් නෙමෙයි ඒ කියන්නේ අර සුජුකෝණාශ්‍රයක් තියෙනවා. ඒකේ වර්ගඵලය වෙන්නේ දිග ගුණ කිරීම පළ. ඒ කියන්නේ 5 ගුණ කිරීම 10යි. එතන මේක සුළු කරන් පස්සේ 5 කියලා එනවා. ඊට පස්සේ මේක එන්නේ 5 වරක් 5 25 එකතු කිරීම 5 වරක් 10 50. උත්තරේ එනවා 75යි මීටර් කි. ඔක තමයි ලේසිම ක්‍රමය.
හරි ඊට පස්සේ පුද්ගලයන් සහිත සෝපානයේ ස්කන්ධය 500 කිලෝග්‍රෑම් නම් ත්වරණය කියන බා එතන මේක දාන්න ඕනේ සමීකරණය ඔව් බලේනේ අහන්නේ F සමානයි m නේ F සමානයි ma එතකොට ස්කන්ධය 500 කිලෝග්‍රෑම් ත්වරණය 2 ms ශ්‍රේණිය 1000 නිව්ටන් උත්තරේ නම වටපට ගාලා නේ හරි සතුටුයි හරි ඒ කියන්නේ මේ මං හිතන් හිටියේ පරණ පාඩම් දැන් අමතක කරලා දැන් 11 වසර පටන් ගන්න ඇති හොඳයි කට්ටිය හරි වලට ගැටලුවක් වෙන්නේ ඊළඟ එක බලමු අපි මේක බලන්න 600 කිලෝග්‍රෑම් කි ස්කන්ධයක් සහිත මිනිසුන් රහිත රොකට් යානය සඳ මතු පිට නිරීක්ෂණයේ පෘථිවියේ ආකර්ෂණයෙන් මිදිලා ගමන් කරනවා පෘථිවිය මැද්දේ බර කියලා කීයද කියලා අහනවා සඳ මැද්දේ එහි බර අඩු වීමට හේතුව මොකක්ද කියලා අහනවා ඉහත යානයේ පෘථිවිය මතින් නික්වීමේදී ක්‍රියා කළ නිව්ටන් නියමය කුමක්ද බර කීයද කවුද නිව්ටන් 6000යි. ඔව් 6000. ඒතර මේකෙදි අර එකපාරටනේ අහසින් කඩාපත් වුණාගේ උත්තරේ දාන්න එපා. නිකන් ලස්සනයි මෙහෙම W සමාන mg කියලා දාලා ඊට පස්සේ ඒක ස්කන්ධය 600 කිලෝග්‍රෑම් කියලා දාලා ගුණ කිරීම මේක 10යි ms ඍණ 2 කියලා දාන්න. ඒතර මේක 6000යි නිව්ටන්. ඒතර තියෙන්නේ බර. ඊට පස්සේ සඳ මතදී එහි බර අඩු වීමට හේතුව දැන් මේකෙදි බර අඩු වෙන්න හේතුව ස්කන්ධ වෙනස් වෙලා නෙවෙයි. මොකක් වෙනස් වෙච්ච නිසාද බර අඩු වෙන්න හේතුව? සඳ මතද. සයාස? ගුරුත්වාකර්ෂණ බලය අඩු වීම. ඔව් ගුරුත්වාකර්ෂණ බලය අඩු වීම. ගුරුත්වජ ත්වරණය අඩු වෙනවා. ගුරුත්වජ ත්වරණය අඩු වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය අඩු වීම නිසා. ඒතර මේකේ ගුරුත්වාකර්ෂණ බලය අඩු වීම නිසා. ඊට පස්සේ ඉහත යානයේ පෘථිවිය මතින් නික්මීමේදී ක්‍රියා කළ නිව්ටන්ගේ නියමය සාමාන්‍ය මේක අපි නිව්ටන්ගේ අර සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එක තමයි මේකේ දෙන්නේ. එතකොට මේක නිව්ටන්ගේ තුන්වෙනි නියමය. නිව්ටන්ගේ තුන්වෙනි නියමය. හරි. සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. ඊළඟ ප්‍රශ්නයට යමු. මේක බලන්න ආකිමිඩිස් මූලධර්මයේ ආදර්ශනය සඳහා සකසන ලද ඇටෝමක් මෙහි දැක්වේ. පිටාර බඳුන තුළ ලී කුට්ටිය තැබූ විට ජලය ග්‍රෑම් 300ක් විස්ථාපනය වෙනවා. ඒතර උඩුකුරු තෙරපම මේක ඔක්කොම ටික ඇඳලා තියෙනවා. ඊට පස්සේ ඉස්සෙල්ලාම ආකිමිඩිස් මූලධර්මයේ ලියන්න කියලා කියනවා. මේක මම දැන් මේ පොඩ්ඩක් මතක් වෙන්න කියලා මේක මේ අර ඉපිලීම උඩුකුරු තෙරපුම සම්බන්ධ ප්‍රශ්නයක්. ආකිමිඩිස් මූල ධර්මය මතකද මම පාඩම් කරන්න කියලා නම් කිව්වේ නෑ ඔක. ආකිමිඩිස් මූල ධර්මය කියන්නේ මොකද්ද? සමාධි මතකද? වස්තුවේ පරිමාව පිටාර ගන්න ජල ප්‍රමාණයට සමානයි නෑ. පරිමාව වස්තුවේ පරිමාව පිටාර ගන්න ජල ප්‍රමාණයට සමාන නෑ. මොකද දන්න මේ මෙතන එහෙම බලන්න මේ මෙච්චරයිනේ පිටාර ගල්ලා තියෙන්නේ.
වස්තුවේ පරිමාව මේ සම්පූර්ණ පරිමාව. මේකම වස්තුවේ පරිමාව. පිටාර ගල්ලා තියෙන එකෙන් අර්ධයක් වගේ. එතකොට පිටාර ගලපු පරිමාව වස්තුවේ පරිමාවට සමාන වෙන්නේ නැහැ කොහෙද? මොකද්ද වස්තුවේ මොකද්ද මේ දෙකේ සමාන වෙන්නේ? මේක සමාන වෙන්නේ උඩුකුරු තෙරපුම සහ ඔව් මොකද? උඩුකුරු තෙරපුම සහ බර. බර කියන එක සමාන වෙනවා උඩුකුරු තෙරපුමට. ඔන්නෝක තමයි ආකිමිඩිස් මූලධර්මය කියලා කියන්නේ. වස්තුවක් තරලයක අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ගිලී ඇති විට වස්තුව මත ඇති කරන මෙන්න මේ උඩුකුරු තෙරපුම බරට සමානයි. ඔන්නෝක තමයි කියලා තියෙන්නේ. ඒතර වස්තුවේ උඩුකුරු තෙරපුම බරට සමානයි. ඊට පස්සේ මේ වගේ අර්ධ වශයෙන් ගිල්ලා තියෙනකොට මේ අර්ධ වශයෙන් ගිල්ලා තියෙනකොට මේකෙන් විස්ථාපනය වෙන ජල මේ බර තියෙනවානේ මේක විස්ථාපනය වෙන තරලයේ බර මෙන්න මේ බරට උඩුකුරු තෙරපුම සමානයි කියලා තමයි කියන්නේ. ඒතර ආකිමිඩිස් මූලධර්මයේ ලියන්න කිව්වහම ඒ ටික තමයි ලියන්නේ. වස්තුවක් තරලයක අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ගිලී ඇති විට උඩුකුරු තෙරපුම බරට සමානයි. හරි? ඔන්නෝක ලියන්න ඕනේ. ඊට පස්සේ ඔක තමයි සරලම කතන්දරේ. ඔකේ ටිකක් දිගට ලියලා තියෙන පොතේ උනාට මේ සරලවම ඔක තමයි. ඊට පස්සේ ලී කුට්ටියේ බර කොපමණද? ලී කුට්ටියේ බර කොහොමද අපි හොයාගන්නේ? බර කීයද? එතකොට මේ බර කියන එක සමාන වෙනවා උඩුකුරු තෙරපුමට. උඩුකුරු තෙරපුම කියන එක සමාන වෙනවා මෙන්න මේ විස්ථාපනය කළපු ජලයේ බරට. විස්ථාපනය කරපු ජලයේ බරට. ඒතර අපි විස්ථාපනය කරපු ජලයේ බර හොයාගත්තා නම් අපිට පුළුවන් උඩුකුරු තෙරපුම හොයාගන්න. මේක සමාන වෙනවා u ට. මේ උඩුකුරු තෙරපුම. ඒතර උඩුකුරු තෙරපුම කීයද? ඉස්සරහම ලියන්න W සමානයි u. ඊට පස්සේ u කියන එක සමාන වෙනවා විස්ථාපිත තරලයේ බර. ඒතර විස්ථාපිත තරලයේ බර අපි කොහොමද හොයාගන්නේ? විස්ථාපිත තරලයේ ස්කන්ධය දීලා තියෙනවා 300 ග්‍රෑම් කියලා. ඒතර මේකේ බර කීයද? සමාධි ඔව් ජමෝද්‍යහය 3යි නිව්ටන්. ඒ කියන්නේ මේක කිලෝග්‍රෑම් වලින් ගත්තොත් එහෙම 0.3යි කිලෝග්‍රෑම්. ඒතර තරලයේ බර හොයාගන්නේ අපි W සමානයි mg කියන එකෙන්. mg කියන එකෙන් අපිට තරලයේ බර හොයාගන්න පුළුවන් 0.3 කිලෝග්‍රෑම් ගුණ කරන්න ඕනේ 10යි ms ඍණ 2. උත්තරේ එනවා අපිට 3යි නිව්ටන්. ඒතර විස්ථාපිත තරලයේ බර 3යි නිව්ටන්. එතකොට අපිට මේක ගන්න පුළුවන් වස්තුවේ බරත් ඒකට සමානයි. මොකද උඩුකුරු තෙරපුම කියන්නේ විස්ථාපිත තරලයේ බර. එතකොට මේකට උත්තරේ එන්නේ ලී කුට්ටියේ බර 3යි නිව්ටන්. නිව්ටන් 3ක බරක් තියෙනවා මේ ලී කුට්ටිය. හරි. ඔක මම ඔයාලට පාඩම් ගන්න කිව්වේ නෑ. ඒකට මම ඒක තිබිච්ච නිසා මට නිකන් දාන්නම හිතුණා. හරි. මේ පේපර් එකේ තිබිච්ච ප්‍රශ්නයක්. පොඩ්ඩක් මතක් කරගන්නත් එක්ක අපි ෆීඩ්නෙන් වෙන දවසක අපි ප්‍රශ්න සම්පූර්ණයෙන් කතා කරමු. එතකොට හැම වෙලාවෙම මතක තියාගන්න ආකිමිඩිස් මූලධර්මයෙන් කියන්නේ උඩුකුරු තෙරපුම බරට සමානයි කියන එක. අර එතකොට මේ උඩුකුරු තෙරපුම කියන එක විස්ථාපිත තරල පරිමාවේ බරට සමානයි කියන එක ආකිමිඩිස් කියන විද්‍යාඥයා කිව්වා. ඒක අවසරයක් හොඳට බලාගන්න පාඩම. මොකද ගොඩාක් වෙලාවට ඕකෙන් ප්‍රශ්න දෙනවා අඩුයි ඔය පාඩම. ඒ වුණාට දුන්නොත් එහෙම මේ දෙන්න බෑ කියන්න බෑනේ. ඒ වුණාට ඒකෙන් මේ ප්‍රශ්න කලාතුරකින් ඉඳලා එනවා. ඒක නිසා මේ හොඳට බලාගන්න තියාගන්න මේ පාඩම. මේක බලගූර්ණය සම්බන්ධ. හදන්න බෑ. César. Ada.
චමුදේ උත්තර හරි. සමාධි උත්තරේ පළවෙනි එක නම් හරි. දෙවෙනි එක ආපහු බලන්න. පොඩි මිස්ටේක් එකක් කොහේ හරි වෙලාද? සෑසගේ උත්තරේ හරි. නිති මොකද උත්තර දාන්නේ නැත්තේ? හරි. මේ බලන්න මේ වාමාවර්ත ගූර්ණය හොයන්න කියලා ඉස්සෙල්ලා මේකෙන් ඇති කරන්නේ වාමාවර්ත ගූර්ණය. මේකෙන් පහළටනේ බලය ඇති කරන්නේ. පහළට බලය ඇති කරනකොට මෙන්න මෙහෙම තමයි මේ දණ්ඩ භ්‍රමණය වෙන්නේ. ඒතර ඔහොම දණ්ඩ භ්‍රමණය වෙනවා කියන්නේ මම කිව්වා අර බයිසිකල් එකේ හැන්ඩල් එක විදිහට හිතන්න කියලා. එතකොට බයිසිකලේ හැරෙන්නේ වම් පැත්තට. ওই විදිහට හැන්ඩල් එක කරකුවොත් බයිසිකලේ හැරෙන්නේ වම් පැත්තට. මේක වාමාවර්ත ගූර්ණය. ඔව් සමාධි උත්තරේ හරි. එතන වාමාවර්ත ගූර්ණයක් තියෙන්නේ. එතකොට වාමාවර්ත ගූර්ණය සොයන්න කියලා කිව්වහම මේකේ අපි බලය ගුණ කරන්න ඕනේ. මේකේ දුරෙන් ගුණ කරන්න ඕනේ. එතකොට සමානයි බලය 12යි නිව්ටන් දුර 3යි මීටර. එතකොට 36යි නිව්ටන් මීටර. ඊට පස්සේ මේකේදී වම් පැත්තේ 12යි නිව්ටන් ඉවත් නොකර මේකේ 6යි නිව්ටන් නෙල්ලනවා කියනවා මේ කොහෙන් හරි. එතන මේකේ 6යි නිව්ටන් එල්ලනවා. මේ කොච්චර දුරකින් එල්ලන්න ඕනද කියලා තමයි අහන්නේ. එතන මෙන්න මේ දුර තමයි අහන්නේ. මේක x කියලා ගමු අපි. එතන අපි මේ ගත්තොත් මේක ඊට පස්සේ අපි සමාන කරන්න ඕනේ මේකේ වාමාවර්ත. මේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට මේ ක්‍රමේ පැහැදිලිව ලියන්න ඕනේ. හරිද? එතන මේකේ වාමාවර්ත ගූර්ණය සමාන කරන්න ඕනේ දක්ෂිනාවර්ත ගූර්ණය. එතන වාමාවර්ත ගූර්ණය අපි හොයාගත්ත කලින් 36යි නිව්ටන් මීටර. දක්ෂිනාවර්ත ගූර්ණය වෙන්නේ බලය වෙන්නේ 6යි නිව්ටන්. එක ගුණ කරන්න ඕනේ දුර අපි x කියලා තමයි ගත්තේ. ඊට පස්සේ x සමානයි 36 බෙදීම 6 6යි මීටර කියලා එනවා. හරි ඔය පිළිවෙල එන්න ඕනේ ගන්න. හරි. හරි ඊළඟ ප්‍රශ්නේ. තව එක ප්‍රශ්නයක් වගේ දාලා ඇති මේ. මේක. මේක ලේසි ප්‍රශ්නයක්. පොඩ්ඩක් මතක් කරගන්න එක හොඳයි අර පරණ මේවට. මේ ටික උත්තර ලියන්න ඉක්මනට විනාඩියක් වගේ ඇතිනේ. ඔව්. චමුද ලියනා නේද? ඉන්නවනේ? වීඩියෝ ඔන් කරගන්න බෑ. සමාධි උත්තර බලලා විතරක් නිකන් ඉන්න එපා ලියන්න අනිවාර්යෙන්. මට නැත්තම් ඔක ආයේ උත්තර ෆොටෝ ගහලා එවන්න කියන්න වෙනවා. ඒක ඔයාලා අවංකව කරන්න ඕනේ වැඩේ.
හරිනේ කරමුනේ එතකොට මේකේ මුලින්ම අහනවා මේ පැරෆින් තෙල් තුල ගබඩා කරන ලෝහය මොකද්ද සමාධි පැරෆින් තෙල් තුල ගබඩා කරන්නේ සෝඩියම්. සෝඩියම් නේ ඒතකොට සෝඩියම් වගේ ලෝහ පැරෆින් තෙල් තුල ගබඩා කරන එකට හේතුව යාලා සක්‍රියතාවයෙන් ඉහළයි සක්‍රියතාවයෙන් ඉහළ නිසා හරි ඊට පස්සේ මේක අහනවා කොපර් සල්ෆේට් ද්‍රාවණයකින් කොපර් විස්ථාපනය කළ හැකි ලෝහ දෙකක් නම් කරන්න මෙතන තියෙන කට්ටියකින් නම් කරන්න සහස මොනවාද මෙතන කීපයක් තියෙන නම් කරන්න පුළුවන් සෝඩියම් මැග්නීසියම් ඔව් තව කවුද කැල්සියම් පොටෑසියම් නෑ මෙතන ඉන්න කට්ටියගේ සිංක් ඔව් සිංක් පුළුවන් යකඩ යකඩත් පුළුවන් මෙයත් ඉතින් කොපර් වලට උඩින් තමයි ඉන්නේ හරි ලෙඩුත් කොපර් වලට උඩින් ඉන්නේ ඒ නිසා ගැටලුවක් නෑ යාලා ඔක්කොටම පුළුවන් කොපර් අයින් කරන්න ඒකට ඕන දෙන්නෙක් ලියන්න පුළුවන් මැග්නීසියම් ලෝහය භාවිතයට ගන්න අවස්ථා දෙකක් ලියන්න මැග්නීසියම් ලෝහය භාවිතයට ගන්න අවස්ථා දෙකක් සමුද්දේ මොනවාද මැග්නීසියම් භාවිතයට ගන්න අවස්ථාව ඖෂධ නිෂ්පාදනයට විකාදනය වැළැක්වීමට. ඔව් ඖෂධ නිෂ්පාදනයට ගන්නවා යකඩ වගේ ලෝහ විකාදනය වළක්වන්න ගන්නවා තව අර ඉස්සර කාලේ නම් ඕක භාවිතා කර අර මේ සුදු පාට ආලෝකයක් එනවනේ දහණය වෙනකොට ඒ ආලෝකය ගන්නවා ප්‍රෝජනෙට මේ අර බල්බ් වල එහෙම ඒක ඉච්චර ලියන්න එපා අර දෙක හොඳයි ඒ දෙක තමයි ලියන්න ඕනේ ඊළඟ තනුක අම්ල හා අන්තර්ක්‍රියා නොකරන ලෝහයක් නම් කරන්න මොකද නෙත් ලිව්වේ මේකට තනුක ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති එක්කෙනෙක් මෙතන එක්කෙනයි ඉන්නේ ඒක සක්‍රිය ශ්‍රේණිය මම අර කලින් කිව්වා වලට ඔක සක්‍රිය ශ්‍රේණිය හයිඩ්‍රජන් වලට යටින් ඉන්න එක්කෙනෙක් සක්‍රිය ශ්‍රේණිය පාඩම් කරගන්න ඕනේ අනිවාර්යයෙන් ඔව් කොපර් බොහොම හොඳයි එතන මේකේ මේ ඒකට මම ඔයාලට කවියකුත් දාලා තිබුණා නේ ඒක මම සාමාන්‍යයෙන් එහෙම ඒවා දෙන්නේ නැහැ වුණාට මේ දුන්නේ ඒක අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන නිසා හරි එතන මේකේ කුඩා සෝඩියම් කැබැල්ලක් ජලයට දැමුව විට දක්නට ලැබෙන නිරීක්ෂණ දෙකක් සෝඩියම් කැබැල්ලක් ජලයට දාපුවම මොනවද නිරීක්ෂණ අපිට පේන්නේ ඒක අපිට පේනවා සෝඩියම් කැබැල්ල ජලයේ පාවෙනවා කියන්නේ ජලයේ පාවෙනවා කියන්නේ ජලයට වඩා ඝනත්වය අඩුයි ඊට පස්සේ වේගයෙන් එහෙ මෙහෙ යමින් ප්‍රතික්‍රියා කරනවා වායුවක් පිට වෙනවා දුමක් පිට වෙනවා අන්නේ නිරීක්ෂණ ටික අපිට පේනවා ගිනි ගන්න පුළුවන් ඒ වගේ නිරීක්ෂණ පේනවා සෝඩියම් මැග්නීසියම් ලෝහ නිස්සාරණය යොදා ගන්න ක්‍රම ශිල්ප මොනවාද මොනවා සෝඩියම් මැග්නීසියම් නිස්සාරණය සඳහා යොදා ගන්න සමුද්දය විද්‍යුත් විච්ඡේදනය. බොහොම හොඳයි විද්‍යුත් විච්ඡේදනය ඊට පස්සේ සෝඩියම් මැග්නීසියම් ඊට පස්සේ ඊළඟට ඉන්නවා මේ සෝඩියම් පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් ඊට පස්සේ එතනින් එහාට ඇලුමිනියම් වලට පස්සේ ඇලුමිනියම් වලට යටින් ඉන්න කට්ටිය කීප දෙනෙක් ඉන්නවා වෙනස් විදියකට නිස්සාරණය කරන ඒ මොකක්ද ඒ ක්‍රමයට කියන්නේ සයාස ඊළඟට ඉන්න කට්ටිය පළවෙනි එක විද්‍යුත් විච්ඡේදනය ඊළඟට ඔක්සියාරණය නේ කොහොමද ඊට පස්සේ අන්තිමට ඉන්න කට්ටිය භෞතික ක්‍රම මගින් නිස්සාරණය කරගන්න හරි මම මේ අද ටිකක් ලේසි ප්‍රශ්න ටිකක් තෝරගත්තේ මේ අර පරණ පාඩම් නිසා ඊට ළමයි හරිම හොඳට ඒක කරා හරි ලස්සනට වැඩේ කරගත්තා නේ එතන මම ලබන සතිය අනිවාර්යෙන් අමාරු ප්‍රශ්න දානවා අමාරු ඒවා එතකොට ලබන සතියේ දැන් මම දන්නවා ඔයාලට හොඳට පුළුවන් මේ වගේ නේ මේ හොඳට පාඩම් කරලා ඉන්නේ එතන විභාග වලට බය වෙන්න දෙයක් නැහැ බය වෙන්න දෙයක් නැහැ කියලා දැන් ඉතින් වැඩි අතහැරලා දාන්න බෑ ඊට පස්සේ මේ ඔක්කොම ඉවර වෙනවා හරි ඒක නිසා ලබන සතිය ටිකක් අමාරු ප්‍රශ්න අපි තෝරගමු හරි ඒතර අද ලේසිම ප්‍රශ්න නෙවෙයි ගත්තේ කියන්නේ මේවා ටිකක් අනික් පන්තියක මම දුන්නා නම් ඔක ටිකක් අමාරු වෙනවා ඒ වුණාට මේ හොඳයි කරලා දිනා හොඳයි හරි ඒතර මේ ඔක්කොමලා හොඳට කරා මේ අපි අදට පන්තිය නවත්තමු දැන් හෙට එතකොට 4:00ට කරන්නේ මේක මේ ළමයි කීප දෙනෙකුට හරි ඔය 7ට පන්තිය තියෙනවා නම් දිගටම අපි 6ට 4ට පන්තිය පටන් ගමු හරි දිගටම තියෙනවා නම් මට ඒක පණිවිඩයක් දෙන්න හරි එහෙනම් අදට පන්තිය නවත්තමු හෙට 4ට පන්තිය පටන් ගමු 4:00ට නේ 4:00ට නේ පටන් ගන්නේ එහෙනම් හැමෝටම ආයුබෝවන්